යසකුල පුත්‍රයාගේ යාළුවෝ 30 දෙනයි. මොකටද ගියේ? එක ගෑල් ළමෙක් අරගෙන සමූහ ලිංගිකත්වය දෙන්න ගඟක් අයිනට අරන් ගියා. ඒ කියන්නේ අද මේ ගෲප් සෙක්ස් කියලා කියන්නේ. පළවෙනි රහත් 69න් 30ක් ඒ අය. අපේ පළවෙනි දේශප්‍රේමී රජුරෝ දුටුගැමුණු රජුරෝ නෙවෙයි සානුක ඇත්තටම අසේල රජුරෝ. ඊළාර පැරද්දීම කියන එක දෙමළ මිනිසෙක් වීම නිසා වෙච්ච දෙයක් නෙවෙයි. හරි බොළඳ කතාවක් කියන මේ අඩු කුලේ කාන්තාවක් රාජ්‍ය සුසුකිනේ. ඒක මේ හරි බොරු මිත්‍යාව කියන දුටුගැමුණු රන්මැණිකා කියන රාජ්‍ය කුල ස්ත්‍රියක් එක්ක නෙවෙයි එයා සංසර්ගයේදී සාලිය කුමාරය ඇති කරේ. ඔහුගේ රාජ්‍ය පාලනය ඉතාම සාර්ථක රාජ්‍ය පාලනයක්. ඔහුගේ ආත්මීය බිඳ වැටීමක් පේනවා. සාලිය කුමාරගේ සිද්ධියදිත් පේනවනේ. දුටුගැමුණු රජුණගේ මේක ඇහුවාම කිව්වේ එයා හොර රහසෙම ගිහිල්ලා සාලිය කුමාරයා වශීකృత වෙච්ච අශෝක දිහා බලලා අශෝක මාලාව දැකලා දැයෙන් ඇවිල්ලා මොකද්ද කියන්නේ රජගෙදරට? මම සාලියන මමත් කරන්නේ ඒකයි. මොකද මේ දුටුගැමුණු රජතුමා ඝාතනය වුණා කියන කතාව? මෙවන් යුදකාමී රණකාමී මහේශ්වර නරේශ්වරයෙක්ගේ ළඟට ණයෙක් එනකන් ඇස්පියන් හිටි ඉන්න පුළුවන් ද චරපුරුෂයන්ට. ඔය සහෝදර ප්‍රේමයන් බොහොම ආල ප්‍රේමයන් නොනාට ගොඩක් පවුල්වල අර දීපල වෙද්දි සහෝදරයෝගේ ආලය පේනවනේ. ඒ වගේ තමයි රාජ්‍ය බලය බෙදෙනකොට ඔය ආලයන් ඔහොම තියෙන්නේ නැහැ. දුටුගැමුණු කුමාරයා කියලා ගියා තම මුවින් තමන්ගේ මල්ලිට රහසක්. අයබෝන් අදත් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. අද දවසෙත් next voice වැඩසටහනින් ඔබත් සමග කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ඉල් පොය දවසේ පොය ඇති වැදගත්කම සහ පොයත් එක්ක බැඳුණු කාරණා කිහිපයක්. ඊට අමතරව අපි ගිය මාසේ පොය දවසේ කතා කරපු කාරණෙත් එක්ක තවත් එක ඉදිරියට ගෙනියලා බලාපොරොත්තු වෙනවා තවත් අපේ රට, අපේ සංස්කෘතිය, අපේ භාෂාව, අපේ සාහිත්‍ය සහ අපේ ඉතිහාසය ගැනත් යම් කරුණු ටිකක් හාරා උස්සන්න. ඉතින් අදත් සුපුරුදු පරිදි අද දවසේ අපේ ආරාධිතයා බවට පත්වලා ඉන්නේ වෙනද වගේම ප්‍රවීණ සාහිත්‍යදර සුජිත් අක්කරත්න මහතා. ආයුබෝවන්. අපි සුජිත් අක්කරත්න මහත්මයාගෙන් පළමුවෙන්ම අපි අපේ අද දවසේ වෙන් කර තියෙන මාතෘකාවට යන්න කලින් අද අපි ඉල් පොයේ දවස මේ ඉල් පොයේ වැදගත් කාරණයක් තමයි මේ අර සැටනමක් බුදුන් වහන්සේගේ ප්‍රචාරය කටයුතු ආරම්භය. ඉතින් අපිත් මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ අය නිසා ඒ කාරණෙත් එක්ක අද පොයේ දවස ගැන පළමුවෙන් පොඩි පුංචි විග්‍රහයක් කරොත්. ඔව් මේ ඉල් පොයක් මේ විශේෂය ඔය කිව්වාගේ පළවෙනි රහත් 69 ඒක අපි දන්න දේ. නමුත් ඒක ගොඩක් අය හිතන්නේ වෙනස් විදිහකට. අතන ලෝකේ පළවෙනි සාහුමික sannivedana ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වෙච්ච දවස් අද. අනිත් ප්‍රචාරක ව්‍යාපාර තිබුණා වෙන්න පුළුවන් ලෝකෙ මීට ඉස්සෙල්ලා ඒවා සාමූහික නැහැ. ලෞකික ලෝතුරු දෙකම සුවපත් කිරීම වෙනුවෙන් බුදු සසුනේ පළවෙනි රහත් 69 බිහි වෙලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ලෝකානුකම්පාවෙන් මාර පියවැඩසටහනේ කිව්ව බෞද්ධයගේත් භික්ෂුවගේත් පරමාර්ථය විය යුත්තේ නිවනයි. නිවන ලබා ගැනීමේ මාර්ගසිතියෙම යන්න තියෙන්නේ පරත්තම් පටිපජ්ජත පරාර්ථය ඇතුලේ. ඉතින් මේ අද දවසේ බුදුහාන් කිව්වේ ලෝකානුකම්පාව වෙනුවෙන් තමන් පරාර්ථයේ හැසිරෙන්න කියලා මේ දවස කියලා දවස. අනිත් එක තමයි මේක භාව සාගයන්ට ඉතා වැදගත් පොයක්. මොකද ගෞතම තථාගතයන් වහන්සේගේ සංසාරික භාව සාගය වෙච්ච මෛත්‍රිය බෝසතාණෝ උන්වහන්සේගේ භාව සාගය මිත්‍රය බුදු වුණාට පස්සේ ශාසනයෙන් ඇවිල්ලා මතු බුදු බවට විවරණ ගත්ත දවස අද. ඒකින්ද මේ පැත්තෙන් ඉතා වැදගත් දවසක්. මිත්‍රයන්ට වැදගත් දවසක් අද. කියන්නේ සංසාරික භාව මිත්‍රයෙකු අපි දැන් අපේ මිත්‍රකම් තියෙන පොඩි කාරණාවට නෙමෙයි මිත්‍රයෝ දෙන්න ලෝක බුදු බව පසක් කරගන්න සසරේ වෙනස් නොවි මිත්‍ර දහමක් පවත්වපු දෙදෙනෙක්. ඉතින් එක මිත්‍රයෙක් බුදු වුණා. ඊට පස්සේ තමයි මෛත්‍රිය බෝසතාණන් වහන්සේ අද නියත විවරණ ලබාගත් දවස විදියට වැදගත්. ඊළඟට තමයි වස්පෝයේ ඒ පවාරණ කටයුතු සිදු කරන්න බැරි වෙච්ච ස්වාමින් වහන්සේලාට පසුවස් පවාර මේ දිනය විදියටත් අද විශේෂ පෝයක් විදියට වැදගත් වෙන දවසක්. ඒ නිසා ඒ වගේම බෞද්ධයන්ට යම් විදියට ධර්ම සංවේගය දනවන සිදුවීමකුත් වෙච්ච දවසක්. අපේ සරියුත් මහ රහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙච්ච දවස විදියටත්
අද විශේෂ පෝයක් විදියට සලකන්න පුළුවන්. ඉතින් මේවා අපේ ශාසන ඉතිහාසයේ ඉල් පෝය වැදගත් වෙන්නේ අතන බුදු සසුන ආරම්භ වෙලා සමාජයට ගමන් කරපු දවස් විදියට හරිම විශේෂයි. ඊළඟට බෞද්ධයන්ට ප්‍රාර්ථනාවක් වෙනවා. භවෙන් භවයේ බුදු වෙන පුද්ගලයෙක් එක්ක සසර බැඳීම පවත්වා ගන්නත් ලැබිච්ච දවසක් විදිහට මේ දවස් වැදගත්. මම අරකාන්නේ පොත් ගැන පොඩ්ඩක් වැඩිපුර අහන්න කැමතියි. මේ රහතන් වහන්සේලා සැටනම කියන ප්‍රචාර කටයුත්ත ඒ සාමූහික සංවේදන කටයුත්තේ ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් ඒ කොයි විදිහට බුදුන් වහන්සේ නිර්මාණය කරන්නේ, ඒ සඳහා පාදක කරගත්ත ක්‍රම සහ උපායන් තියෙනවද, පෞරුප රාජකාරියක් තියෙනවද, මොකක්ද ඒකතන සංවේදන ක්‍රම සහ උපක්‍රම ගැන පොඩ්ඩක් විග්‍රහයක් කරොත්. ඕසන් මෙතෙන්දී හරියම වැදගත් දේ තමයි කවුද මේ පළවෙනි රහත් 69 කියන එක. ඒක හරියම වැදගත් කාරණයක්. මොකද පළමුවෙන්ම රහත් වීම කියන එක කියන්නේ ලෝකයේ ඇතුලේ විශාල භවයන් ගණනාවක සංසාරයේ ඇතුලේනේ අපි මේ හොයන්නේ බුද්ධත්වයේ කියන එක. මේකෙන් නික්ලේශී වෙලා යන ගමන් මඟ හොයාගන්න පෙර ගමන්කරු අපි කියන්නේ ආචාර්ය පාදයන්ට අතරේ උන්වහන්සේලා ශාස්ත්‍රූවරය බවට පත් වෙච්ච කෙනාගේ දහමින් මුලින්ම ඈතර වුණු 69. කියන්නේ බුදුරජාණන් වහන්සේට ධර්ම ප්‍රීතියක් දනවපු මොහොතක් මේක තමන් සාක්ෂාත් කරපු දේ ලෝකෙන් 60යි මේ හොයාගත්තේ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ මේක සාක්ෂාත් කරගත්තේ වෙසක් පෝය. පොසොන් පෝය, ඇසළ පෝය. නිකිණි පෝය, බින්දර පෝය. වප්පෝය, ඉල් පෝය. කියන්නේ ලෝකේට 6 මාසයක් වෙච්ච දේවල් කියලා සත්‍ය පසක් කරගන්න පුළුවන් උනේ 60 දෙනාටයි. ඉතින් ලෝකේ ගොඩාක් අය අද හිතන විදිහට නෙවෙයි එහෙම දේවල් සිද්ධ වෙන්නේ. ඒ 60 ප්‍රබලයි. 69ක් සත්‍ය පසක් කරගත්තා. ඒතර මේ 69 සත්‍ය පසක් කරගත්තට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා ලෝකයේ නිවාසනසන එක දෙන්න පුදා. දැන් ගොඩක් අය හිතනවා දැන් මේක අපි ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ උපරිම ඵලය ලැබුණාම සමහර අය හිතනවා අපි මුකුත් කරන්න ඕනේ නැහැ කියලා. මේ අපේ රටේ නායකයෝ, අපේ රටේ අපි වගේ අය ඉඳලා අපි ඔක්කොටම තියෙන ලෙඩක් ඒක. හැබැයි රහත්තරයට බුදුහාමුදුරුවෝ කිව්වා ඵලය ලැබුවම තමයි වඩා ක්‍රියාකාරී වෙන්න ඕන. මොකද බුදු වුණත් මහරහත් වුණත් තමන්ගේ ස්වකීය ශරීරේ අරන් ආපු ඒ කාය ශක්තිය නිමා වෙනකම් මට ඉන්න පුළුවන්. රහත් කෙනෙකුට ඒක දික් කරගන්න පුළුවන් සමහරවිට සෝබාදහමෙන් ලැබුණු කාලෙද උදාහරණයකට බුදුරජාණන් වහන්සේලා 80 පරමාවිෂ තිබුණා. ඉතින් උන්වහන්සේ බුදුණයි කියලා මේ පරිනිර්වාණ සම්පත්තියටපත් වෙලා නැහැ. මේ මිනිස්සු කොච්චර නරක වුණත් අරනේ ඒකයි බුදුහාර නෙළුමක් වගේ කියන එකේ ධම්මදාගේ සද්ධර්ම කියන එක උදාහරණෙත් උන්වහන්සේ කිව්වේ අපි නෙළුමක් වගේ. ඒ කියන්නේ කලල් මඩ කුණු දියේ අපි උඩට ඇවිල්ලා හිටිය වගේ අපි දණ්ඩ කඩා ගන්න හොඳයි. සමාජානුයෝජනය කියන එක ලෝකෙට ගන්නවා බුදුහාමුදුර තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන්ට. තමන් කොච්චර නිවැරදි වුණත් අනිත් අය කොච්චර වැරදි වුණත් කමන්නේ නැහැ. උන්ට නිවැරද්ද වෙනුවෙන් කැප වෙන්න මේ දේශපාලනය කරන්න හැම දෙයකම හොඳම ආදර්ශයයි. ඉතින් මේ 69 අතර හිටිය අය තමයි අපි දන්නව පස්වක මහණුන් කියන්නේ කවුද කියලා. ඒක හරි අනුවේදනීය කතාවක්. සානුක දැන් බලන්න බුදුරජාන් වහන්සේ උප්පත්ති සිද්ධ වුණාම උන්වහන්සේගේ තාත්තා සිද්ධාර්ථ කුමාරගේ තාත්තා ඇවිල්ලා මේ නිමිති බමුණු 160ක් ගෙනල්ලා ඇහුවාම තිරසාරව මෙයා බුදු වෙනවමයි කිව්වේ කොණ්ඩඤ්ඤසනයා. එයා ඒ කාලේ මේ ඔය ගාන්ධාර පැත්තේ ග්‍රීක දේශයට සම්බන්ධ කලාපයකින් ආපු තරුණ විද්‍යාර්ථියෙක්. එයාගේ ශිෂ්‍ය පුත්‍රයෝ සමගාමී ශිෂ්‍ය පුත්‍රයන්ගේ කිව්වා මෙයා බුදු වෙනවාමයි. අපි මේ බුදු වෙන ඔහුට පාර හදන්න දැම්ම වනගත වෙමු. තමන්ගේ මේක දාලා වනගත වෙලා මේකට අවුරුදු 35ක් බලන් හිටියා මෙයා එනකම්. බුදුහාමුදුරුවෝ 29 දිනේ ආවේ. 35 වෙනකන් දුෂ්කර ක්‍රියා කළා. ඒක 35ක් බලන් හිටිය කැලේ තනියෙන් එනකම්. හිතන්න කොහොම කැපවීමක්ද කියලා. ඒක තමයි මේව තේරුම් ගන්න ඕන ලෝකයක් වෙනස් කරන්න තමන්ට සගයෝ ඉතා වැදගත්. තමන් කොච්චර දැනුමක් තිබුණත් වැඩක් නැහැ. ශිෂ්‍ය පුත්‍රයෝ නැත්තම් මිනිස්සුන්ට ලෝක වෙනස් කරන්න බෑ. ඔහුගේ දැනුමින් ඇති ලොකු පළකුත් නැහැ. ඒතර මේ 5 දෙනා අවුරුදු 6කින් සිද්ධාර්ථයන්න් වහන්සේ තේරුම් ගත්තා. මේ 5 දෙනාත් එක්ක ඉඳලත් මේක කරන්න බෑ. ඒ කියන්නේ වෙන මාර්ගයක් තියෙනවා මේකට. හැබැයි බුදු වීම සඳහා මෙතෙක් කල තිබුණු මාර්ගය තමයි ජීවිතේ කටුක තාපස වෘත දෙන එක. දැන් මේ අදත් සමහර අය හිතන්නේ මස් මාළු නොකා හිටියම රහත් වෙන්න පුළුවන්. බීම අත්තරියම රහත් වෙන්න පුළුවන්.
බීලා රහත් වෙන්නත් බෑ, මස් මාළු කාලා රහත් වෙන්නත් බෑ, නොකා රහත් වෙන්නත් බෑ. බුදුහාඳුර කියන්නේ ඒකනේ. ඉතින් බුදුහා එදා කොණ්ඩඤ්ඤ තාපසයන්ට කිව්වා බෑ. තපස් කරාට රහත් වෙන්න බෑ. මං නොකා හිටියයි කියලා ශරීරේ දුක නැති වෙන්නේ නැහැ. ශරීරේ කෘෂ වෙච්ච එක විතරයි උනේ. ආහාරත් අත්හැරිය නිසානුක අවුරුදු 6ක්. එතකොට දැන් මේ බුදුහාමුදුරු සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ බෝසත්ත්වයේදී ඒක අවුරුදු 6යි. හැබැයි අරගොල්ලන්ගේ අවදි අවුරුදු 35ක්. 35ක්. ඔයා වෙනුවෙන් අපි හිටියවා දැන් අපි දාලා යනවද? කියන ප්‍රශ්නේ ආවා. ඉතින් එහෙම බුදුහාමුදුරුත් දාලා යන්න වුණා. ඒක හරි. ඒක දාලා යෑමක් නෙමෙයි. තර්ක වල ඉඳිලා. ඉතින් මේ වගේ මේ පස් දෙනා බලන්න අවසානයේ බුදු වෙලා ඇවිල්ලා ඒ පස් දෙනා ඊළඟට අපි දන්නවා බාඩම් පොතේ මේ අහලා තියෙනවා අපි කවුද යසකල පුත්‍රයෝගේ යාළුවෝ 30 දෙනයි. මොකටද ගියේ? එක ගෑල් ළමෙක් අරගෙන සමූහ ලිංගිකත්වය දෙන්න ගඟක් අයිනට අරන් ගියා. ඒ කියන්නේ අද මේ group sex කියලා කියන්නේ. ඈ පළවෙනි රහත් 69න් 30ක් ඒ අය. එතකොට මේ අද අය දෙනුම් ගන්න ඕන ඊටාම කාමුක ඉරියව් වෙනුවෙන් ජීවිතය පූර්ණව විචිත්‍ර කරපු යසකුල පුත්‍රයාගේ කණ්ඩායම තමයි මේ 60 ඉන්නේ. එක පිරිසක්. මේ වගේ විවිධ අය මේ 60 හිටියා. ඉතින් මේ 60 ඇතුළට බුදුහාමුදුරුවෝ කියපු වැදගත් දේ තමයි අපි අද තේරුම් ගන්න උන්වහන්සේගේ දහම රාජ්‍ය බලය ඇතත් නැතත් පැතිරෙන්න හේතු උනේ ජීවිතය දුටපු ඒ වෙනුවෙන් කැපවෙච්ච සත්‍ය දැකපු එකින් එකට වෙනස් මිනිස්සු සමුදායක් තමයි මේ පසක් කර ගැනීම සිද්ධ කරන්නේ. එතකොට උන්වහන්සේ ඒගොල්ලන්ට කිව්වා එක මග යන්න එපා. එක මග යන්න එපා කියන්නේ දෙගොල්ලෝ බෙදිලා යන්න කියන එක නෙවෙයි. එක මග කියන්නේ මිනිස්සු විවිධයි. ඔයා මේ මාර්ගෙම යන්න එපා. මාර්ග විවිධ. කියන්නේ මාර්ග කිව්වේ මේ පාරේ මාර්ගය තරක් නෙවෙයි. ඥානය සඳහා මිනිස්සු දැකපු ලෝක විවිධයි. මිනිස්සුන්ට සත්‍ය වටහා ගැනීම සඳහා තියෙන මාර්ගත් විවිධයි. බහුවිධව දේශනා කරන්න. බහුවිධව ගමන් කරන්න. එකින් එක්කෙනා එක පිටිපස්සේ ගිහිල්ලා රංචුව විදියට ඉන්න එපා කියන එක නෙවෙයි මේ කිව්වේ. නිවන පසක් කරාගත්තට පස්සේ අපි කාටවත් තනි නෑ. තව කෙනෙක් උවමනා වෙන්නේ. අහුට සිවිය මේ ලෝකය මෙහෙවන්න පුළුවන්. එහෙනම් අර විප්ලවීය දේ දුන්නා. තම අරමුණ වෙනුවෙන් සියල්ල අත්හැරපු ශිෂ්‍ය පුත්‍රයන්ට කිව්වා දැන් ඔබට අවස්ථාවක් තියෙනවා. ඔබට පුළුවන් ද ඔබ වැනි කෙනෙක් නිර්මාණය කළා ලෝකෙට දෙන්න. මේ අභියෝගය තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන්ට දුන්න එක අවස්ථාව. ඒ 69 හිතාගත්ත ඔව් මාර්ග 60කින් ගිහිල්ලා 60 විදියකින් අපි මේක කරන්නේ. මම ඒකයි 6 මාසයක් ගිහිල්ලත් 69. මේ ලෞතුරා බුදුවරේ බුදු වෙලා අද අපි කිව්වොත් මේ දසලක්ෂ ගාණක් නිවන් දැක්කයි කතන්දර කතා කරා 6 මාසයක් යනකම් 60යි. මොකද මේ අලුත් දෙයක් මේක වටහා ගන්න බෑ. මොකද පස්වක මහණුන්ටත් අවුරුදු 35ක් ගිහිල්ලා බුදුහාමුදුරු තේරුම් ගන්න බැරි වුණා නම් මේ කියන මාර්ගය. ඔබ හිතන්නේ තේින්ද බුදුහාම මේකේ දුන්න වැදගත් දෙය අනිත් දේ තමයි මේ sannivedanaya කියන එක ලෝකේ. උන්වහන්සේ sannivedanaya වැදගත්ම අංගය මුඛ භාෂිතය. පොත් ලියන්න කිව්වෙත් නෑ. අද මාධ්‍ය භාවිතා කරන්න කිව්වේ පොත් ලිවීම එදා මාධ්‍යයක්නේ. එදා මාධ්‍ය ඇවිල්ලා පොත් ලිවීම හෝ ලිවීම. උන්වහන්සේ භාෂිතය කියන්නේ වදන් කට වදන තමයි ලෝකේ මිනිස්සු වෙනස් කරන්න තියෙන බලවත්ම දේ. ඒක නිසා අනුක මොනතරම් කැමරාවක් රූපවාහිනියාවක් අපේ කටවල් වලට උත්තරයක් නැහැ විකල්පයක් ඇතිලා නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකෙට පෙන්වුව වැදගත්ම දේ තමයි මුඛ භාෂිතය ලෝක භාෂිතය. ඒක වෙනස් වෙන්නේ නැහැ. භාෂාවයි වැදගත් sannivedanayේදී. ඒක ලෝකෙට කියලා ඒක ලෝකෙත් තහවුරු කරපු ශාස්ත්‍රවරය මේ දවසේ. ඉතින් භාෂාව කොහොමද වඩා සුලලිත කොමල ලාලිත කරලා අධ්‍යක්ීමෙන් ප්‍රඥාවෙන් පූර්ණ කළ දර්ශනයෙන් හැම දෙයින්ම පෝෂිත බසක් උන්වහන්සේගෙන් බිහුණා. ඒක තමයි pāli බස. අන්න sannivedanaya කරන්න අවශ්‍යයි භාෂාව තමයි. හැබැයි වෙන බසක්. අද pāli භාෂාව ලෝකෙට ගියපු දවසේ. ඒ කියන්නේ මේ ගොඩක් sannivedakayෝ ඉන්නෝ Taman දන්න ටිකම කතා කරාම වැඩේ වෙන්නේ නැහැ. sannivedanaya නිවැරදි කිරීම සඳහා වෙන භාෂාවක් අවශ්‍යයි. භාෂාව ඇතුළෙන් ඒක අවබෝධගාමින්ගේ භාෂාව දන්න 60 දෙනෙක් හිටිය අලුත් භාෂාවක් දන්න. ඒ pāli භාෂාව. pāli භාෂාව සමාජකරණය වුණා. ඒ කියන්නේ මෙතෙක් කල් තිබුණු භාෂාවක් තිබුණේ එදිනෙදා ජීවිතයේ දුක්ඛම් කටළු කොහොමද වැඩි කරගන්නේ කියන එක විතරයි. නැත්තම් දුකෙන් එතර වෙන්න විතරයි. දුකෙන් එතර වුණු භාෂාව.
එතරුණු මිනිස්සුන්ගේ භාෂාව පාලි භාෂාව. ඒ සඳහා මම මේකෙන් ගන්න තියෙන අද උදාහරණය මොකද? ලෝකය වෙනස් කරන්න අපි භාෂාව කියලා අද ගන්න මේ අපි හැමදාම භාවිතා කරන භාෂාවෙන් එක කරන්න බෑ. ඒකට භාෂා. එතන බුදුහාම මේකත් ඉගන්වනවා අපිට. ඊළඟට තමයි උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන්ට ඉන්න ඕන හැටි යන්න ඕන හැටි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕන හැටි. කන්නේ මෙහෙමයි, බොන්නේ මෙහෙමයි, ඇවිදින්නේ මොහොමයි. ඔවුන්ගේ ඇඳුම මෙහෙමයි. ඒක තියෙන ආකාරය ඒක සංනිවේදනයට අදාළ දෙයක්. ඒක සංනිවේදනයට අදාළ දෙයක් ජීවිතේ. උන්වහන්සේ කෝ ප්‍රසන්න මිනිසුන් වෙන්න ඕන ඔයගොල්ලෝ. ඒ හින්දා ඔයගොල්ලන් ඊටාම රැවුල් කපලා කොණ්ඩ කපලා පිළිවෙලට ඉඳලා මේ අර අනිත් ආගම් වල තිබුණ ඊටාම කටුක තපස්සුරෙන් රැවුල් වවපු වෙන විදියනේ. එහෙනම් මේගොල්ලන් බහුභාණ්ඩ මොකුත් නැහැ. ඊටාම මම කියන්නේ සංනිවේදකයෙකුට අවශ්‍ය ස්වරූපයක් සම්බන්ධ මුල්ම පාඩම් ටික මේ අද දවසේ කියලා දුන්න. ඔයගොල්ලන් මේ විදියටයි එන්න ඕන. ඔයගොල්ලන්ගේ රැවුල කොණ්ඩේ මේ ගානට තියෙන්න ඕන. නැත්තම් මෙන්න මේකයි වෙන්නේ. ඊළඟට ඕගොල්ලන් මිනිස්සුන්ගෙන් වෙන් වෙන්නත් බෑ, වෙන් නොවී ඉන්නත් බෑ. මිනිස්සු දෙන හැමදේම පිළිගන්නත් ඕන. ඒ වගේ මේ අපේ ජීවිතය අද මාධ්‍ය ආයතනයක් ඇති කරලා ඒගොල්ලන්ට පවා ලෝකේ වෙනස් කිරීම සඳහා ලෝකේ කුණු කිරීම සඳහා මාධ්‍ය ඇති කරන්න පුළුවන්. අද එහෙම කියන්නේ උන්වහන්සේ දුන්නු ආදර්ශයක හරි වැදගත්. ඉතින් මේ වගේ ගැඹුරු කතන්දරයක් එක්ක තමයි අද දවස උනේ. ඔව් අපි මුඛ භාෂිතය ගැන කතා කරමු නිසා මේ අපි අද දවසේ කතා කරන මාතෘකාව වැඩි අවධානයක් යොමු කරන මාතෘකාව බවට පත්වන්නේ මේ ඔබත් මේ ලිපි පෙළ පහුගිය දින කිහිපය තුළ ලියලා තිබ්බා. මේ අපි දුටුගැමුණු රජතුමන් අපේ සිංහල රාජාවලියේ දුටුගැමුණු රජතුමන්ගේ අපි අද අවධානය යොමු කරන එතුමන් එලාට සමග යුද්ධ කිරීම හෝ ඊට පෙර පැවති තත්ත්වයේ දුටුගැමුණු රජතුමන්ගේ රාජපාලන සමය ඒ තිබුණු ශාසනික කාරණා සහ ආර්ථික පැත්තෙන් සහ දේශපාලනික පැත්තෙන් කොහොමද දුටුගැමුණු රජතුමා රාජ්‍ය පාලනය සහ ඔහුගේ පසුව මේ ඇති වූ තත්ත්වයන් පිළිබඳ අපි මුලින්ම සුරිතක් රත්මත මේ දුටුගැමුණු රජතුමාගේ රාජපාලනය තුළ කොහොමද මේ කියන්නේ අපේ ශාසනික කාරණා ගොඩක් කතා බහරලක් වෙනවා මහා සෑය ඉදි කිරීම ඇතුළු ශාසනික කාරණා. ඒ අතරේ දේශපාලනිකව තියෙන කාරණා සහ ආර්ථික පැත්ත ගැන කතා කරමු. ඒ කියන්නේ දුටුගැමුණු රජුරන්ගේ චරිතය අපේ මහා චරිතයනේ. ඔහු අපිට ඉන්න දේශප්‍රේමී පරමාදර්ශය. අපේ පළවෙනි දේශප්‍රේමී රජුරෝ දුටුගැමුණු රජුරෝ නෙවෙයි සානුක ඇත්තටම අසේල රජුරෝ. සේනගුත්තික කියන ලංකාවේ ලිඛිත මෑත ඉතිහාසයේ පළවෙනි ආක්‍රමණයේ දියත් වුණා මේක පරාජය කරේ අසේල රජුරෝ. හැබැයි අසේල රජුරෝ ලංකාවේ යුද පරමාදර්ශය වෙලා නැහැ. ඒක මම හිතනවා ඉතිහාසය සම්බන්ධ අපි කතා කරන ඇයි එහෙම මොනේ පළවෙනියනේ ප්‍රමුඛය වෙන්න ඕනේ. මේක ආරම්භ කරපු කෙනේ බෞද්ධ රාජ්‍යයකට ආක්‍රමණයක් වුණාම පරපර නැසීම පිළිබඳ මේ ප්‍රශ්නයක් ආවනේ. පරපර නැසන්න නැතුව රාජ්‍ය රැක ගන්න බෑ. ඒතකොට බෞද්ධයෙක් කොහොමද පරපර නැසලා රාජ්‍ය රකින්නේ කියන එක ප්‍රායෝගික තලයේ ඔප්පු කළේ මුලින්ම දුටුගැමුණු රජතුමා නෙවෙයි දේශපාලන තලයේ අසේල රජතුමා. සේනගුත්තික දෙදෙනා පරාජය කළා. එලාරට පෙර තිබුණු ආක්‍රමණ. හැබැයි සේනගුත්තික කියන චරිතය පරාජය කරපු ලංකාවේ පළවෙනි දේශප්‍රේමී රජුරු අසේල ලක් ඉතිහාස කතාවතේ කොතනවත් මිනිස්සු තුලවත් කතිකායවත් දේශපාලනයවත් ශාසනයවත් නැහැ. ඌ අප්‍රධාන වෙලා තියෙනවා. ඒක ඉතින් වෙනම දවසක අපි කතා කරන්න ඕන දෙයක්. මොකද දුටුගැමුණු රජතුමාගේ නිරුදුන්ගේ පරිච්ඡේද තේරුම් ගන්න ඒ චරිතයේ යටපත් වීමත් එක්ක වෙන කාරණා හරි වැදගත්. කොහමද එලාරව පරාජය කිරීමත් එක්ක දුටුගැමුණු රජුරෝ තමයි අපිට අද රාජ්‍ය ස්වෛරීත්වය සම්බන්ධව තියෙන දේශපාලන මුද්‍රාව. ඔහුට ඒ ගරුත්වය හිමි යුතුයි. ඔහු මහා පරමාදර්ශය ගැන කිසිම විවාදයක් නැහැ. හැබැයි දුටුගැමුණු රජු මේ යුද කරපු නිසා නෙවෙයි සුවිශේෂ චරිතයක් වෙන්නේ. ඔහුගේ ජීවිතය සකලාංගෙන් එළියට ආව අපේ ඇතුලේ. අනිත් එක තමයි ඔහුගේ ජීවිතේ බොහෝ කාරණා වල පරිපූර්ණ ජීවිතයක්. ඒක ආදරය, රාගය, ආර්ථිකය, සමාජ සම්බන්ධතා, ආගමික පැත්ත, කලාව, සාහිත්‍ය මේ හැම දෙයකම අවබෝධයක් තිබුණු චරිතයක්. මොකද දුටුගැමුණු කුමාරයා කුමාරාවදියක් ගත කළේ නැති කෙනෙක්. ඊටාම අඩු කුමාර ජීවිතයක් ගත කරපු කෙනෙක්. කුමාර ජීවිතේ වැඩි ඔහු ගත කළේ හුදි අපි වගේ සාමාන්‍ය ජීවිතයක් ඔහුට තිබුණා. ඒක සාමාන්‍ය ජීවිතයේ තියෙන කෙනෙකුටනේ ගොඩාක් රස හමු වෙන්නේ. දැන් අපේ ගොඩට නායකයන්ගේ තියෙන ප්‍රශ්නෙත් තමයි සාමාන්‍ය ජීවිතේ ඉඳලා නැහනේ.
ඒගොල්ලන් රජවරුන්ගේ සහ එක්ක හිටපු ඇමතිවරුන්ගේ පුත්තුනේ. ඒ හින්දා අපේ රටේ නායකව අසාර්ථක වීමේ මෑත කාලේ හේතුවක් ඒක. හොඳට බලන්න මේ දුරාවලියේ තියෙන ප්‍රශ්නයක්. නිදහස් ලංකාවේ ඩී.එස්. නායක මහතුමාට ගත්ත සාර්ථකත්වය කිසිම නායකයෙකුට ගන්න බැරි වුණා. මොකද ඊට පස්සේ එන ඔක්කොම මොනවා හරි විදියකට සම්බන්ධයි. ඉතින් ඒ සෑහෙන බලපන්නේ දුටුගැමුණුගේ පරිච්ඡේදයේ තියෙන එහෙම දෙයක්. දැන් අපි ඔබේ ප්‍රශ්නෙට ඍජුව આવොතින් ඔහු රාජ්‍යයට පත් වුණාට පස්සේ දැන් මගෙන් අහන්නේ කොහොමද ආර්ථික සහ සමාජ තත්ත්වය සහ දේශපාලන තත්ත්වය කියන එක. ඔහුට මුලින්ම විශාල ගැටුමකට මුහුණ දෙන්න උණු චරිතයක් නේ අපි දන්නවා. මල්ලිගෙන් අභියෝගයක් ආවා රාජ්‍ය බලය පතන එලාර පරාජය කිරීම සඳහා පෙළ ගැහුණු වෙනත් බලවේගවල සහ එලාරත් එක්ක සහමිතිකව රාජ්‍ය බෙදාගෙන හිටපු බලවේග හිටිය ලංකාවේ ශාසනයේ ඉඳලා. ලංකාවේ හාමුදුරුවෝ අවුරුදු 44ක් එලාරට ප්‍රතිරෝධයක් දැක්වේ නෑ. ඔබ හිතන්න මේ අවුරුදු 44කට පස්සේ ඇයි මේ එලාර ඉක්මනට පරද්දන්න ඕමනාවක් ඇතුනේ. එලාර පැරැද්දීම කියන එක දෙමළ මිනිසෙක් වීම නිසා වෙච්ච දෙයක් නෙවෙයි. දෙමළෙක් පන්නනවා කියන අදහසින් එලාර පන්නන්න බෑ. පන්නන්න බැරි හින්දා තමයි දුටුගැමුණු කුමාරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මොකක්ද කිව්වේ? මාගේ මේ ව්‍යායාමය සම්බුදු සහමේ තිරස්ථතිය පිණිසයි. සිංහල ජාතියේ තිරස්ථතිය පිණිස නෙවෙයි. මාගේ මේ ව්‍යායාමය දෙමළ ආක්‍රමිකයා පැන්නීම කියලා ඔහු කිව්වේ නෑ. ඇයි? එහෙම ප්‍රශ්නයක් ලංකාවේ නැහැ. ඒවා මේ මෑත කාලේ ඇති වෙච්ච ප්‍රශ්න අහන්න නොදන්න අය කියන කතන්දර. දුටුගැමුණු කුමාරයාගේ දේශමාමකත්වය කියන එක අපි කිව්වොත් ඒකේ දේශමාමක සටන් පාඩයක් තිබුණේ නැහැ. ඇයි මිනිස්සු ඒකට එකතු කරන්න බැරි නිසායි. ඔබ හිතන්නේ එහෙනම් යා ගන්න ඕන ආක්‍රමික දෙමළා පැරැද්දීම මාගේ ව්‍යායාමයයි කියලා නෑ. මාගේ මේ ව්‍යායාමයේ රජසුව පිණිස නොව සම්බුදු සහසුනේ චිරස්ථතිය පිණිසයි කියන එකයි ඔහු කිව්වේ. ඒකෙන් පේනවා ඔහු පළවෙනි වතාවෙම ගොඩක් අය දුටුගැමුණු මේ ජාතිවාදී තැනකට ගොඩන කරු නෑ. ඔහුගේ න්‍යාය පත්‍රයේ ජාතිවාදය තිබුණේ නැහැ. ඒක දුටුගැමුණු සිරිත කොපි කරපු මිනිස්සු ඒකට ඇතුල් කරපු එකක්. මේ අද වර්තමානයේ සහ මෑත කාල යුගවල දුටුගැමුණු කොපි කළා. ඔහුගේ ඩමි වෙන්න හදන ඩමි විසින් ඇතුල් කරපු දෙයක්. සහ ඔවුන්ගේ මතවාදීක හිමිකක් නැහැ. මේක හොඳට පරීක්ෂා කරාම අපිට තේරෙනවා. ඊළඟට මහා සංඝරත්නයේ අතිබහුතරයේ සටන් බිමේදී හිටියේ දුටුගැමුණු රජුත් එක්ක නෙවෙයි. එලාරත් එක්ක. ඒක මහා වංශයේ සියලු තොරතුරු වල කියනවා. බහුතරේ හිටියේද? ඒත් කවුරු හරි දෙනවා නම් බහුතර සංඝ බලය තියෙන මේ රටේ රාජ්‍ය බලය ගන්න පුළුවන් කියලා එහෙම ගන්නත් බෑ. එලාරම් පෙන්නලා තියෙනවා. දැන් ගොඩක් අය එහෙම හිතනවනේ. බහුතරේ බලය වැදගත් නෑ සමහර තැන්වලදී. ඉතින් අපි කොහොමද දැන් අපි එන්නේ ඔහුගේ පාලන කාලෙටනේ ඔහුගේ ජයග්‍රහණය ගැන මේ පැති කතා කරලා නෑ. මං කැමති next TV ඒ වගේ දෙයකින් යන්න හරි අපරාධී දෙයක් මේ වෙලා තියෙන්නේ. දුටුගැමුණු ජාතිවාදීන්ගේ පරම ආදර්ශයේ විදියට ජය කෙහෙලි නම් වල තියෙන එතුමා. ඒක හරි අපරාධයක් නෑ. ඔහු ජාතිවාදයෙන් ඔබට ජාතිකානුරාගයක් කොහොමද දේශවස්යාල කරන්නේ කියලා පෙන්නපු නිරුදු කෙනෙක් ඔහුට ඒ ඇගීම හෝ ඒ විදියට ඔහුගේ හැබෑ චරිතේ මතුවෙන්නේ නැහැ. ඒකින්ද එතුමා තෝරා බේරා ගැනීමට ලොකු බාධාවක් ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් දුටුගැමුණු කුමාරයාට රාජ්‍ය බලයෙන් පසු ඔහු අතින් පරාජය වුණු කණ්ඩායම් කොහොමත් පරාජිත කණ්ඩායම් බලන්නේ නැවත ඉසෝසවන්නනේ. පරාජිත කණ්ඩායම් වලට එක්වුණාට එලාරේ කණ්ඩායමක්. ඒක ජාතිවාදී යුද්ධයක් නොවුනට පාදම් බලවේග දෙක ජාතියකට අයිති ඉන්නේ. දුටුගැමුණුගේ බලවේග ඊටි සිංහලයෝ සහ ලාංකික මිනිස්සු කවුරු හරි දෙමළ හෝ මුස්ලිම් හෝ ඇතුල් වෙච්ච අය. දුටුගැමුණුගේ බලවේගෙත් අන්ජාතින් ගොඩක් හිටියා. හැබැයි පාදම වෙන්නේ නිතරම බහුතර ජනතාවනේ. එතකොට එලාර නියෝජනය කරේ දක්ෂිණපතය හා ලෝකයේ ඒ වෙලාවේ තිබිච්ච පෙරදිග වෙළඳ තොටුපළ වෙච්ච ලංකාව අත්පත් කරගැනීමේ වාණිජ්‍ය උමනාවල රූකඩයක් ඇත්තට එලාර කියන්නේ. ඔහු විසින් මෙහෙවපු එක. හැබැයි ඒකේ පාදම් බලවේග උනේ ඒ කාලේ ලෝකෙ තිබිච්ච ධනේශ්වර කණ්ඩායම් කරපු වැඩක් තමයි තොටුපළ වල අල්ල ගන්න තිබිච්ච හොඳම ක්‍රමේ තමයි දකුණු ඉන්දියාවේ තියෙන දැවැන්ත ජනගහනේ පාවිච්චි කළ ඔවුන් වහල් යුද සේවයට බඳවා ගන්නවා මංකොල්ලකාරී කටයුතු විදියට. ඒකමනේ අර ඉංග්‍රීසින් දෙමළ ජනතාව අහිංසකව තේවත් වලට ගෙනල්ලා ලංකාවේ වතුකම් කරුවෝ කරේ ඒ විදියට තමයි. අන්න ඒ විදියට තමයි දෙමළ ප්‍රජාව හා ඒ සොලී දකුණු ඉන්දියා ඉන්න තරුණ කණ්ඩායම් ඒවයි ජීවත් වෙන්නත් බෑ. මොකද ඒ රට ලොකු ශාස්ත්‍රීය කලාපයක් නෙවෙයිනේ.
වහල් යුද සේවයට හෝ කුලී හේවාය වලට පත් කරලා රටක් අල්ලගන්න එක තමයි එදා බිස්නස් එක. ඔය සෝමාලියානු මුහුදු කොල්ලකාරුවන්ගේ වැඩ දේශපාලනික න්‍යායපත්‍රයකින් කරා එදා. ඉතින් ඒක විදිහට තමයි එන්නේ අපි මේක තේරුණා. ඒතකොට දැන් මේක දුටු ගැමුණු ඍතු අතින්නේ පරාජයටපත් වෙන ලංකාව ඇතුලේ. ඒ පරාජයටපත් වුණාම මේ ඔක්කොම දුටු ගැමුණු කුමාරට එරෙහි තැනක වැඩබිම් ගත වෙනවා. ඒක ඉතින් හැටියක්. හරිද? ඉතින් කොහොම හරි ඊළඟ දේ තමයි උඩ පක්ෂ බලවේගය ඇතුලේ. ඕව බලයට ගැනීම සහ ඒ ජාතික ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්න කටයුතු කරපු බලවේග අතර හිටිය භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක්. භික්ෂුන් වහන්සේලා පුහුණු වෙලා තියෙන්නේ නිර්වාණගාමී සඳහානේ. යායුත්තේ උන්වහන්සේලා පළවෙනිතාවට විශාල ප්‍රශ්නයකදී ජාතියේ විමුක්තිය වෙනුවෙන් බහුමික නිදහස වෙනුවෙන් තමන්ගේ සිවුර කැප කරපු අවංක භික්ෂුන් වහන්සේලා අතිවිශාල ප්‍රමාණයක් මගෙන් ගිහිල්ලා ප්‍රශ්නයකට මුහුණ දුන්නා. නැවත අපි රුග්ගොම්මුවකට වැඩලා බවුන් වඩනවද රාජ්‍ය හදාගෙන ඉන්නවද කියලා. ඊළඟට තව පිරිසක් ආව රාජ්‍ය බලය ලබා ගත්තට පස්සේ ඒ රාජ්‍ය බලය ලබා ගත්තට පස්සේ ජාතික නිදහස කටයුතු වලින් නොහිට රාජ්‍ය බලය ලැබුණම එක්ක හොයන පිරිසක් ඉන්නෝනේ ගිහි පැවිදි. ඕනේ මේ දෙකොල්ල අතර ගැටුමක් ආවා. ඒ ගැටුමට මැදි වුණු කොටු වුණු චරිතය නිරිදු දුටු ගැමුණු. ඔහුට විශාල ප්‍රශ්න ගොඩක් එනවනේ. ඊළඟ සාලිය කුමාරයා රාජ්‍ය ප්‍රතික්ෂේප කළේ. මේ කවර හේතුවක් නිසා සිටුමාද? හරි බොළඳ කතාවක් කියන මේ අඩු කුලේ කාන්තාවක් රාජ්‍ය සුසුගෙන. ඒක මේ හරි බොරු මිත්‍යාව කියන දුටු ගැමුණු රන්මැණිකා කියන රාජ්‍ය කුල ස්ත්‍රියක් එක්ක නෙවෙයි එයා සංසර්ගයේදී සාලිය කුමාරයා ඇති කරේ. ඔව්. හරිම වැරදි චිත්‍ර වලින් තමයි මේ ප්‍රශ්න කළද හින්දා ඒක මේක වරුබණන් කතා කරන්න ඕන දෙයක් අපිට මේ කුඩා වැඩසටහනේ අමාරුයි අපි මෙතනින් කාරණේටම ඉතින් එතන ප්‍රශ්නයක් එනවා එතන ඊළඟට සද්ධාතිස්ස කුමාරයා පිටිපස්සේ ගොඩනැගෙනවා භික්ෂු බලවේගයක් වෙනම එයයිල දුටුගැමුණු කුමාරයාගෙන් තෘප්ත වෙන්න බැරි පිරිස ඊළඟ එක තමයි දුටුගැමුණු කුමාරයව සද්ධාතිස්ස කුමාරයවත් ඇති කරපු ජාතික උදාන රාජ්‍ය පාලනය ඇතුලේ තමන්ගේ අරමුණු ඉෂ්ට කරන්න බැරුණු බොහෝ පිරිසක් ඇති වෙනවා. ඒ අතර සගුණ වහන්සේලාත් හිටියා. මොකද පිරිසක් තවදුරටත් අපි මේ නිවන සාක්ෂාත් කිරීම පැත්තක තියලා රාජ්‍ය බලයත් එක්ක එකතු වෙලා මේ සමාජය අභ්‍යාස කරමු. සමාජය දියුණු කරන්න අපි අධ්‍යාපනය කරමු මේව කරමු රාජ්‍ය හදමු ආයි මේ වගේ ප්‍රශ්නයක් આવොත් කියලා උනා. ඒක හොඳ දෙයක් රාජ්‍යයේ තියෙන පැවැත්ම නෑ. හැබැයි භික්ෂුත්වයේ පැවැත්ම පිළිබඳ විශාල ප්‍රශ්නයක් එනවා මේ අද දක්වා එන දේ. ඉතින් සානක මේකත් එක්ක අවසානයේ සිද්ධ වුණා භික්ෂු විනය නොතකා කටයුතු කරන සංඝ සමාජයක් ආවා. උන්වහන්සේලා ගිහියන්ට පාලනය කරන්නත් බෑ. සංඝ බාරදාරින් වහන්සේලාට පාලනය කරන්නත් බෑ. ඒගොල්ලන් පොඩි රාජ්‍ය බලලෝලෙන් යම් විදියකට ශක්‍රම දෙයකට ඒක පාලනය කරන්නත් බෑ. Tamanට සහාය දුන්නු කණ්ඩායමක් මේ පිපිරීම උන්වහන්සේලාගේ එකත් එක තුන ඒකට ඇමතිවරු മന്ത്രിලා ඒ කාලේ හිටපු ජනතාව ඒ බලවේග ඕවත් නෙවුන දුටුගැමුණු ඊටාම මැනවින් එතුමාගේ තිබිච්ච කාලය තුල මේව තුලනය කළා. විශේෂයෙන්ම මහසෑය ගොඩනැගීමත් එක්ක සහ දුටුගැමුණු රජුන්ගේ ජීවිතයේ ආත්මීය ප්‍රශ්නයකුත් තිබුණා. අදන් නිල වංශලේඛන වලින් අපිට නැහැ දුටුගැමුණු රජුගේ අගබිසව කවුද කියලා නිශ්චිත වශයෙන් කියන්න. මම මේ ප්‍රශ්නෙත් අහන දැන් රන්මැණිකට මොකද වෙන්නේ සහ අගබිසව කවුද ඇත්තටම? මහා වංශය ගැන හරිම නිහඬයි. එතකොට රන්මැණිකාට කුමක්ද වෙන්නේ කියන එක නිශ්චිතව කිසිදු ඓතිහාසික ලේඛනයකින් අපිට ඔප්පු කරන්න නිශ්චිත සාක්ෂි නැහැ. නිශ්චිත සාක්ෂි නැහැ. හැබැයි ජනතාව කියන කතා තියෙනෝනේ මෙයා. ওই ජනතාවනේ ඇත්ත කතා කියන්නේ ගොඩක්. මොකද ප්‍රවෘත්ති කියන්නේ මාධ්‍ය වාරණය කරනෝනේ ඕනෙම ප්‍රවෘත්තියක යන්නේ නැති ප්‍රවෘත්තියක් තියෙනෝනේ අදාළ බල කණ්ඩායමේ හිමි ප්‍රවෘත්ති ටිකනේ යන්නේ. එතකොට එදත් ඒක එහෙම වෙනවා. එතකොට ජනතාව අතර තැන්පත් වෙනවා. බොහෝ දුර ජනතාවගේ පපුවේ ජනතාව අරන් එන්නේ පක්ෂපාතී පුවතක් නෙවෙයි දැනිච්ච පුවත. අපි උමත් එහෙම පපුවේ ලියන් එන්නේ අර අපේ ප්‍රථම ප්‍රේමය වගේම අමතක වෙන්නේ නැහනේ. ඒක අපි දායාද කරනවා අපේ යාළුවෙකුට හරි. ඒ යාළුවා හරි කියනෝනේ සුජිත්ගේ ප්‍රථම ප්‍රේමී මේකයි කියලා. ඒ වගේ මේ මිනිස්සුගේ පපුව ඇතුළේ ලියන් ආපු අදහස් වල නම් ඉන්නෝ රන්මැණිකට මොකක්ද උනේ වගේ කතා ටිකක් තියෙනවා. ඒතර දුටුගැමුණු රජුගේ රජු වුණාට පස්සේ
අගබිසව බවට පත්වීම පිළිබඳ සෙල්ලිපියක් අපිට හම්බෙනවා මේ රජගල පැත්තෙන් අම්පාර දිස්ත්‍රික්කේ. ඒකේ තියෙනවා රජිකා කියලා. මේ රජිතා කියන්නේ රම්මැණිකා කියලා එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ මතයක් ප්‍රකාශ කරා. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි රජිතා කියලා එලාලට දුවෙකුත් හිටියා. එලාරගේ දුව අගබිසව කරයි කියලා මතයක් තද බලව ඊට පස්සේ ඔය ලෙස්ලි ගුණවර්ධන මැතිතුමාලා වගේ අය ගොඩ නැගුවා. එහෙම වෙන්නත් පුළුවන්. මම මේක නෑ කියන එක නෙවෙයි කියන්නේ. හැබැයි ඍජුව සියල්ලහුගේ චරිතය කියන අපේ ඉතිහාස වංශ කතා කරව වෙන කිසිම රජ කෙනෙකුට නොලැබිච්ච භූමිකාවන්නේ නිරිදු මහගැමුණුට ලැබිලා තියෙන්නේ. එතුමාගේ මුළු ජීවිතේ හැම ප්‍රතිකාමානයක්ම වගේ ලියවිලා තියෙනවා. බත් ගුලිය කාපු එක හැටි ලියවිච්ච රජ කෙනෙක් ගියා රාජ්‍යත්වයටපත් වෙලා අභිෂේක් නැගුවට පස්සේ අගබිසව ගැන සඳහනක් නැතිවීම විශාල ප්‍රශ්නාර්ථයක්. මොකද ඉතිහාස පොත ලියපු ප්‍රධාන ඉතිහාස මූලාශ්‍ර දෙකම මේ ගැන නිහඬ වීම පෙන්වන්නේ අපිට කියන්න බැරි කතාවක් තියෙන බව. එතකොට දැන් ඔහුගේ දේශපාලනික පැත්තෙන් ගත්තොත් ඔහුගේ රාජ්‍යපාලන කාලය තුල දැන් විශේෂයෙන්ම නාග ගෝත්‍රයත් එක්ක යම්කිසි දේශපාලනික ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේත් ඉස්මතු වෙලා තියෙනවා සහ ඔහුගේ රාජ්‍ය පාලනය කොයි ආකාරයෙන්ද පැවතුනේ? ඔහු යුද්ධේ කළා රට එක්සේසත් කරන සාර්ථක කරගත්තා වගේම රාජ්‍ය පාලකයෙක් විදිහට ඔහුට සාර්ථකත්වයක් කරා යන්න පුළුවන් වුණාද? ඔහුගේ රාජ්‍ය පාලනය ඉතාම සාර්ථක රාජ්‍ය පාලනයක්. ඔහුගේ රාජ්‍ය පාලනයේ අසාර්ථක වීම අපිට පෙන්눔 කරන්න ඉතාම අමාරුයි. ඔහුගේ ආත්මීය බිඳ වැටීමක් පේනවා. ඉතින් ඔහු වාගාවේගෙන් සද්‍රාවට ගියා. ඒකේ ප්‍රතිඵලය තමයි රුවන්වැලි මහසෑය කියන එක සහ ඔහුගෙන් අතින් නිර්මාණය වෙන ඒ කටයුතු. ඒක ආත්මීය හිස්කමක දිවිගෙවුවා කියනවා. විශේෂයෙන් සරණමාලිත් එක්ක ඇතිවෙච්ච බැදී මහාය ප්‍රතික්ෂේප කිරීම කියන කාරණාත් එක්ක රාජ්‍ය බලයේ ප්‍රශ්නේ එන්නේ ඔහුගේ සහෝදරයෝ ගේ ප්‍රශ්නේ නෝ. මොකද සාලිය කුමාරයා රාජ්‍ය ප්‍රතික්ෂේප කළ ආලයනින් රොමාන්ටික ප්‍රේමවන්තයෙක් විදිහට එළියට බැස්සට පස්සේ කිරුළ ආදරයෙන් අතහැරීම. ඒක විශේෂ දෙයක්. ඒක මේ අද එංගලන්ත කිරුළ අර්ධින පුතාගේ කතාව වගේ නෙවෙයි. මොකද ඒගොල්ලන් ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ අවුරුදු දහස් ගණනක් ආවට අවුරුදු 600ක් විතර දැන් ඇවිල්ලානේ බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රය. ඒක අරුමයක් නෙවෙයි. මේ රාජ්‍ය යුගයේ ආරම්භක යුගයේදී ඒක කිරීම කියන්නේ අනික විශාල ප්‍රබෝධාස්වාද රජෙක්ගේ පුතෙක් ඒක වෙනම කතා කළ යුතු දෙයක්. ඒ රොමාන්ටික ආල ප්‍රේම අතහැරීමෙන් පස්සේ රාජ්‍ය බලය පිළිබඳ ඇති වෙන තරඟය කොහොමත් මල්ලි අයියා අතර යුද්ධයක් ඉස්සලා තිබුණනේ. ඒවා බලයවම ආයි ඇති වෙනවයි කියන ඒවත් වෙන කොහමද ඒව තුලනේ වුණා. හැබැයි ප්‍රශ්න නැහැ. හැබැයි අපිට පේනවා දුටුගැමුණු රජුරුවන්ගේ මරණයෙන් පස්සේ සද්ධාතිස්ස රජුරුව රජ වීමෙන් සහ සද්ධාතිස්ස රජුරුවන්ගේ මරණයෙන් පස්සේ සද්ධාතිස්ස රජුරුවන්ගේ පුතුන් දෙදෙනෙක් විශේෂයෙන් දෙදෙනෙක් එයාගේ පුතුන් දෙදෙනෙක් විශේෂයෙන් මුල් වුණා. අතර තිබිච්ච මේ උරුමය මහසගුන් වහන්සේලා විසින් ඊටාම සාපරාධී විදියට තුල්ලත්තන කුමාරයා බලෙන් රාජ්‍යත්තර ගෙනව හාමුදුරුවෝ. ඒ කියන්නේ සද්ධාතිස්ස රජුගේ දේහය අතන උස්ම ගියපු ගමන් දවන්නේ ඉස්සෙල්ලා ඔටුන්න බලෙන් ගෙනල්ලා ලොකු පුතා වෙච්ච ලජ්ජිතිස්ස රජුගේ ඔළුවේ තියන්නේ නැතුව හාමුදුරුවෝ බලෙන් තුල්ලත්තන කියන බාල පොඩි කුමාරයාගේ ඔළුවේ තියෙනවා. යා බොහොම බොළඳ කුමාරයෙක්. හැබැයි ස්වාමින් වහන්සේලට ගොඩක් පක්ෂයර ටිකක්. දේශපාලන වහන්සේලට. එතකොට මේ වගේ ප්‍රශ්න. එතකොට මේක අපි ආපස්සට ගෙනින්න බැලුවාම ඊට පස්සේ ලජ්ජිතිස්ස රජු නැවත තුල්ලත්තන කුමාරයා මරලා අර හාමුදුරන් වහන්සේලා ඔක්කොම පළවල රාජ්‍යත්වයට පත් කරගත්ත ගමන් කරන පළවෙනි වැඩේ තමයි ලංකාවේ පළවෙනි සංඝ සෝදනය. එනම් තුල්ලත්තන කුමාරයාට පසුව රජට එන ලජ්ජිතිස්ස රජුරවන්ට පළවෙනි සංඝ සෝදනය රුවන්වැලි සෑය ළඟ කරන්න සිද්ධ වීමෙන් පේනවා සසුන විශාල විපත්තියකට ගොඩ වෙලා තියෙනවා දුටුගැමුණු යුගයෙන් පසුව වේගේ. ඒකේ මුල් දුටුගැමුණු යුගයේ අර මං කියපු හේතුව. මෙන්න මේ ප්‍රශ්නය අපිට පේනවා. ඒක හැබැයි අභ්‍යන්තර ඇතුලේ තිබිච්ච ප්‍රශ්නයක්. සමාජයට ඒක ප්‍රශ්නයක් වුණා කියන හැබැයි නාග විරෝධයක් දිගටම තිබුණා. දුටුගැමුණු රජුරුවන්ගේ ආරම්භයේ ඉඳලම. මේක විහාර මහදේවිය තුලනය කළ දුන්නත් ඉන්පස්සේ මේ ප්‍රශ්නේ නම් දුටුගැමුණු ඝාතනය කරන්නේත් නාගයෙක්නේ. අපිට නාගයෙක් කියලා පෙන්වන්නේ සර්පෙක්. නමුත් ඒක සර්පෙක් නොවෙන්න පුළුවන්. නායක කියන එක නෙවෙයි. ඉතින් නාගයන්ගේ ප්‍රශ්නයක් දිගටම උන්වහන්සේට තිබුණා. විශේෂයෙන්ම රුවන්වැලි සෑය ගොඩනගන්න ගිහිල්ලා
නාගයන් එක විශාල අරගලයක් කරන්න තිබුණා. මොකද නාගයන්ගේ ෆයිට් කළා. අපි කිව්වොත් අපේ වචනෙන් කිව්වොත් ලොකු යුද්ධයක් පොත් සමුද්‍ර සංධිය කළා තමයි ඉන්ද්‍රගුත්ත මහරහතන් වහන්සේ භාවිතා කළා. ඒත් රහත් බලය පාවිච්චි කළා තමයි මේ ධාතු ද්‍රෝණිය රැගෙන එන්නේ. එහෙනම් නාගයෝයි දුටුගැමුණුයි බුදුහාන්ගේ ධාතුවෙනේ යුද්ධ කළේ ඇයි? මොකද බුදුහාන් ලංකාවට ආපු වෙලාවත් නාගයෝයි යක්ෂයෝ අතර ගැටුමක් තිබුණා. එතකොට මේ යක්ෂ විරෝධිද මේ දුටුගැමුණුට එරෙහිව නාගයන්ගේ මතුනේ කියලා. හින්දා කියන්නේ නාග ගෝත්‍රය කියලා කියන්නේ කවුද කියන එක වෙනම කතා කළ යුත්තේ. නාගයන්ගේ ගැටුම නම් දිගට තිබුණ දුටුගැමුණු රජුට කිසි කලක නාගයෝ සමනය කරගන්නම් පුළුවන් වුණේ නැහැ. එතකොට මේ නාගයන්ගේ කැරැල්ල මතු පිට නාවේ නැත්තේ ඔහුගේ දේශපාලනික අනුභවය සහ ඔහුගේ ආර්ථික හා සාසනික ඒ ඔහුගේ තිබුණ සහ ඔහු විශාල මානසික පැත්තෙන් කල්පනා කරපු රජෙක්නේ. අර සාලිය කුමාරගේ සිද්ධියදිත් පේනවනේ. දුටුගැමුණු රජුගෙන් මේක ඇහුවාම කිව්වේ එයා හොර රහසෙම ගිහිල්ලා සාලිය කුමාරය වශීකృత වෙච්ච අශෝක දිහා බලලා අශෝක මාලාව දැකලා දැයෙන් ඇවිල්ලා මොකද්ද කියන්නේ රජගෙදරට? මම සාලියන මමත් කරන්නේ එකයි. ඒ වගේ ලලිත රුවක් ඉස්සරහා මට රජකමට හැටිය ආලේ ලොකු කියලා. එකෙන් පේන ඔහු ඇතුලේ හිටපු පුරුෂයා කවුද කියලා. ඒ ප්‍රකාශෙම පෙන්නන දුටුගැමුණු කවුද කියලා. හැබැයි ඉතින් දුටුගැමුණු රජුරුව මේ නාගයන්ගේ ප්‍රශ්නට මුහුණ දුන්නා. ඒ ගැටුමම අවසානයේ විශාල දේශපාලන අරගලයක් වුණා. දුටුගැමුණු කුමාරය අභිරහසේ ඝාතනය කිරීම දක්වා දුටුගැමුණු රිදුරු පුපුරා ගියේ මේ ගැටලුව. ඔව් දැන් අපි දන්න අපිට පාසල් ඉතිහාසය ධර්ම උගන්වන දෙයක් කාරණයක් තමයි මේ සාමාන්‍ය ජනතාව දන්නේ මේ දුටුගැමුණු රජතුමා උත්පල වෙලා කාලයක් ඉඳලා රුවන්වැලි සෑයේ වැඩ කටයුතු අවසන් කරගන්න බැරුව ඊටසේ සද්ධාතිස්ස රජුරෝ ඒක තිරයකින් වහලා සම්පූර්ණයෙන් අවසන් වුණා කියලා පෙන්නලා ඒ දැකලා දුටුගැමුණු රජතුමා මරණයටපත් වුණා කියන වාක්‍ය තමයි තියෙන්නේ. ඔබ සඳහන් කරා මේ අභිරහස් ඝාතනයක් කියන එක. ඒක ගොඩක් තැන්වල කතා බහට ලක් වෙන්නෙත් නැහැ, ඒක ඇහිලත් නැහැ. මොකද මේ දුටුගැමුණු රජතුමා ඝාතනය වුණා කියන කතාව? ඔව් ඉතින් වෙලා තියෙන අර මං බිසව වගේම තමයි ඉතින් අපි ඉතිහාසය කියන්නේ ඉතිහාසයනේ. අපි ඉතිහාසය කියන්නේ පෙළ පොතේ දිවිච්ච අපිට උගන්වන විෂය කාරණා ටික. එහෙම නැත්නම් ඉතින් ලිංගිකත්වය දෙන්නත් බෑනේ. අපිට ලිංගිකත්වය පොතේ දීලා නැහැනේ. අපි දෙදෙනෝනේ. ඉතිහාසය ගැන ඊට පස්සේ හොයන්න දිගට මොකද පෙළ පොතට ඔක්කොම දාන්න බෑනේ. හරිද? උගන්නපු නැති දේ හොයන එක තමයි අපේ වැඩේ. ඒ උගන්නම නැහැ කියන එක නෙවෙයි. ඉතින් ඇත්තටම අර බිසව වගේම මේ කාරණේ ඉතිහාසය මුනිවත රැකලා වසා දාපු සිද්ධියක්. ඒක වෙනවා දැන් බණ්ඩාරනායක මහත්තයාගේ හැබෑ ඝාතකය තාම හොයාගෙන නැහැනේ. ලලිත් ඇතුළත් මුදලි මහත්තයාගේ ඝාතකයා කවුද? විවාදයක් තියෙන ජනතාව කියනවා අහවලා කියලා. රජයේ නිල ප්‍රවෘත්ති හෝ සටහන් වල තියෙන්නේ මෙහෙම අහවලා කියලා. දැන් අපි පිළිගන්නේ මොකද්ද? දැන් අපි දන්නේ දැන් බණ්ඩාරනායක මහත්තයාගේ ඝාතනයේත් අපිට වෙඩි තියපු මිනිස්සෙක් වෙනවා. යා මෙහෙව්වේ අහවලා කියලා කට්ටියක් කියනවා. අහවලා කියලා කට්ටියක් කියනවා. හැබැයි නීති අනුකූල පරීක්ෂණයකින් අවසාන කෙනෙකුට දඬුවම් දුන්නට ඒකත් විශාල ප්‍රශ්නයක්නේ. වගේ තියෙන සෝමහාමුදුරන් වහන්සේගේ ඝාතකයාද උන්වහන්සේ මැරුණද මැරුවද කියලා ඒ වගේ තියෙනවා. ඉතින් මේ මෑත කාලේ ඒවටත් උත්තර නැත්තම් සනුක ඉතිහාසෙ කොහොමද කියලා හිතන්න. හැබැයි ඉතිහාසෙ මේක මහාවංශකරුවෝ ඊටාම අපූර්වට ගැටපදයකින් ලියලා දන්නේ නැත්තොන්ට කියව ගන්න දාලා තිබුණා. සමහර කාරණා ජනතාවටවත් මිනිස්සුන්ටවත් කියන්න හොඳ නැහැ. දැන් මම ඇහුවා මමත් මෙච්චර කල් මේ වගේව කිව්වේ නැත්තේ මිනිස්සුන්ට කියන්න ඕනේ නැහැ සමහර දේවල්. මොකද මිනිස්සුන්ගේ මට්ටම අනුවනේ මිනිස්සු තේරුම් ගන්නෙ. දැන් මම කිව්වේ ලංකාව දිගටම දුටුගැමුණු කුමාරගේ රාමුව එක එක අය අත්හදා බලන්න ගිහිල්ලා දුටුගැමුණු කුමාර රජුරවන්ට විශාල විනාශයක් කළා තියෙන්නේ. මොකද ඒ ක්‍රමෙ එන්නේ අසාර්ථක. ලංකාවේ දේශප්‍රේමී රාජවාදී කියලා එකක් එනෝනේ දුටුගැමුණු රජුරන්ගේ පස්සේ ඒක එන්නේ අපේ රට එන්න පල්ලෙහාට යද්දි වැටෙන්න එකක් හේතු වෙලා තියෙනවා. ඒකට දුටුගැමුණු චරිතය දැන් අපි ඊටාම සමබරව එහි සියලු පතුල් ස්පර්ශ කරලා හොයලා ජනතාවට කියන්න ඕන. ඒ නිසා මමත් කියනවා දැන් මේව අපි කතා කරන්න ඕන. ඒ කාලේ කතා නොකරපු එක හේතුවක්. දැන් කතා කළ යුතුයි. බණ්ඩාරනායක ඝාතනය හැබෑ ඝාතකය දැන් කතා කළ යුතුයි. ඒ කාලේ ඒක වෙන්න පුළුවන්. ඇතුළත් මුදලි ඝාතකයේ ඝාතකය ඇත්තටම දැන් කතා කළ යුතුයි. ඒ වෙලාවේ වෙන වෙන ප්‍රශ්න හින්දා ප්‍රභාකරන් ඉන්නවා, LTT ඉන්නවා, අභ්‍යන්තර දේවල් කතා කරන්න ඕනේ කියලා තිබුණා. දැන් එහෙම ප්‍රශ්නයක් නැති හින්දා මේ අපේ රටේ තියෙන විසංවාද අපි ඉවර කරගන්න එක හොඳයි කියලා මේ රටට ආදරය ඇති හැමෝම හිතන්න මේ කාටවත් කරන වරදක් නෙවෙයි. මම ආයේ කියන්නේ ඔහු අපේ පාරම්භක දේශප්‍රේමී මහා මුද්‍රාව. මේකෙන් දුටුගැමුණු රජුන්ට කිසිම අගතියක් වෙන්නේ නැහැ. ඔහු වඩා වඩා බැබලෙන එකයි චරිතය නිරාවරණය කිරීමෙන් වෙන්නේ.
දැන් රානුක ඉතිහාස පොත ලියන්නේ හැමෝටම. විද්‍යාර්ථීන් විතරක් නෙවෙයි. නඩු භාෂාවෙන් ලියන විදිහට ඉතිහාස පොත ලියන්න බෑනේ. එතකොට මේ ඝාතන පරීක්ෂණ වාර්තාව ඔයා කියපු විදිහට තමයි ලියලා තියෙන්නේ කියලා දෙන්නේ. ලියලා තියෙන විදිහ නෙවෙයි කියලා දෙන්නේ. ඒක හරියට. ඒක පොදු ජනතාව. එතකොට දැන් දුටුගැමුණු රජුගේ චරිතෙට ඒ වෙලාවේ කලාපයම අල්ලන් හිටිය මහා ආක්‍රමණිකෙක් අවුරුදු 44ක් කිසිම කෙනෙකුට උත්තර නැතුණු ආක්‍රමණයෙන් පරද්දපු මේ මහා වීරයාගේ චරපුරුෂ සේවාව ඇතුළෙන් රිංගල නායකට හරි ඔහුගේ හිසට එන්න පුළුවන්ද? ඔබ හිතන්න. මිනිස්සෙක් ආව නම් ඒකෙන් දුටුගැමුණු හංගගේ යුද උපක්‍රම බිඳ වැටෙනවනේ. ඔහු යුද වීරයෙක් කියන මතේ බිඳ වැටෙන්න පුළුවන්. ඒ හින්දා මේ වැඩි කතා කරේ මේ යුද වීරයෙක් නේ ඔහු. යුද වීරයෙක් ඝාතනය කරන ළඟට කවුරු හරි එනවයි කියන්නේ ඔහු විශාල අර්බුදයකට ලක් වෙන එකනේ. ඒක වෙන්න බැරි දෙයක්. ඒක වුණොත් ඔහුගේ වීරත්වය බිඳ වැටෙනවා. එක්ක ඔහු ඒකෙන් බේරෙන්න ඕන. දැන් අර සරත් පොන්සේක මහත්තයා ලංකාවේ වීරයෙක් වුණේ ඒකනේ. ඝාතනෙන් ඔහු බේරුණා කොහොම හරි. ප්‍රභාකරන් මැරෙනකන් ඔහුගේ ජීවිතේට අත තියන්න බැරි වුණා. අත තියන උත්සාහයත් වෙනවා. දැන් ඉන්නේ ජනාධිපතිවරයාටත් ඒක බලපෑවනේ. ඒ පිත්තල හන්දියේ බෝම්බේ හුලඟට එන එක කියන එක අපි දන්නේ නැහැ. ඒ ඇතුලේ මොනවද උනේ කියලා. නමුත් මිනිස්සු අතර වෙන්නේ ඒකයි. මම මේ සරල උදාහරණයකින් මේක තේරුම් ගන්නේද? දුටුගැමුණු රජුරෝ ඝාතනය කරන්න ආපු මේ නාගයා නාග බටෝසියෙක්ද? නාග වංශිකයෙක්ද? නාගය කියන සර්පෙක්ද කියන එක ගැන වාදේ පැත්තකින් තියන්න. මෙවන් යුදකාමී රණකාමී මහේශ්වර නරේශ්වරයෙක්ගේ ළඟට නායක එනකන් ඇස්පියන් හිටි ඉන්න පුළුවන් ද චරපුරුෂයන්ට? අනික එසේ මෙසේ තැනකනේ රුවන්වැලිසෑය හදන සෑමලුවේදීමනේ මේක වෙන්නේ. ඒ නායක එහෙම ඇවිල්ලා හිසක් බලාගෙන හිසටම කොටනවද? ඒම් එකක් නැත්තම් ඉලක්කයක් නැත්තම් මොකද පයට කෙටුව නම් පයේ පෑගුණු නිසා කියන්න පුළුවන්. හිසට කෙටීම. ඒ කියන්නේ ඝාතකෙක් නැත්නම් ඕනම හතුරෙක්ගේ ඔළුවටනේ වෙඩි තියන්නේ. ඉලක්කය හිස ඕනම ඝාතකයෙක්ගේ. මේ ඝාතකයෙක් කියන එක තමයි පේන්නේ ඔළුවට කෙටුවයි කියන එක. බංගුගේ ඔළුවටමයි තියන්නේ නලටමයි ගහන්නේ කියලා කියන්නේ. මෙතෙන් තමයි තියන්නේ. ඊළඟට දුටුගැමුණු උප්පත්ති කතාවේදී අපිට කියනවා දුටුගැමුණු හාමුදුරුවන්ගේ කේන්දරයේ බලපු අයත් කියනවා ඔහුට මාරකයක් තියෙනවා හිස මැද්දට. හිසේ තියෙන නහරට මේ විදිහේ මාරකයක් තියෙන පරිස්සම් වෙන්න කියලා. එහෙනම් සිද්ධිය වේලාසිනී කියලා තියෙනවා අපිට. එහෙනම් හිස මැදටම අද වෙඩි තියනවා වගේ අපි ගමු හරි නාගය කියලා. මේ නයා මොනතරම් ප්‍රබල පුහුණු කරපු නායක වෙන්න ඕනද හිස මැදටම කොටන්න. ඊළඟට අපිට අපේ කතාවේ ආයේ කියන මේ නයා කුමරුට කොටලා රජුට නිරුදුට කොටලා නිකන් හිටියේ නැහැ. ඔහු ගිහිල්ලා රාජකීය වෛද්‍යවරයාට අනුරාධපුරේ අහවල් ගමේ අතන හිටපු කෙනාටත් කෙටුවා. ඒ කොටලා නිකන් හිටියේ නැහැ. ඒක දැකලා රාජවීත්‍ය වෛද්‍යවරයාගේ දුවනිය දුටුගැමුණුට රහසින් පෙන් කරපු කෙනෙක්. ඒක වෙනම අපේ කතාවක් තියෙනවා. අර ඒ දුව මේ Tamanට කවදාකවත් ලබා ගන්න බැරුණා රජුරවන්ට බෙහෙත් ටික දෙන්න කියලා තාත්තා පණ අදින තාත්තගෙන් බෙහෙත් අහගෙන ඉදී මේ ණය ඇය පස්සිනුත් එනවා. එතකොට මේ ණයෙක් වෙන්න පුළුවන්ද මෙහෙම කෙනෙක්? ණයෙක් නම් එයා කොයිතරම් පුහුණු කරපු ණයද? එහෙම ණය ඉස්සර ඉන්න පුළුවන්. අදත් ඉන්න පුළුවන්නේ. එහෙම චූර ඥානයක් නාගයට දෙන්න පුළුවන්. ඒ නාගය එහෙම සතේ අර එපි එහෙම කරනවා. ඒ නාගයා මිනිස්සේ පුහුණු කරපු සතෙක් වෙන්න ඕන. කවුද මේ මිනිසයා? ඉතින් මෙතන අපිට ඊටාම පේනවා. තාම පැහැදිලිව දුටුගැමුණු රජුගේ ජීවිතයට බැඳෙන ස්ත්‍රී කතා කීපයක්. ඒක කවුරුවත් හිතන්න එපා දුටුගැමුණු රජුරෝ මේ නරක චරිතයක් කියන එක නේ මිනිස්සෙක් බෝසතාණෙක් එතුමා. ඒ කියන්නේ විවාදයක් නෑ. බෝසතාණෝ ආලය කරනවා ප්‍රේමයේ යෙදෙනවා කාමයේ යෙදෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට මේ ඔහුන්ට ඒ කාලේ අගබිසෝ මණ්ඩලේ වල ස්ත්‍රීන් ගන්නත් පුළුවන්. ඒක රාජ සම්මති තරම් නෙවෙයි ජන සම්මත චාරිත්‍රයක් නේද? බහුභාර්යාසෙමනේ කියන්නේ. මේ අදත් එක්ක ඒක හිතා ගන්න එපා. ඒක කිසි අවුලක් නෑ. එතකොට දුටුගැමුණු රජුගේ අගබිසගේ ප්‍රශ්නේ කෙසේ වෙතත් අපේ ජනකතා ඇතුලේ මේ මිනිස්සු කවුරුත් දන්න කතන්දර ගොඩක් තියෙනෝනේ. නාග දිවිනේ නාග කෙලිත්තියක් එක දුටුගැමුණු රජුගේ තිබුණු ආලනුරා ජීවිතය. ඊළඟට ස්වර්ණමාලී දේවතාවිය කියලා අපි කියන ස්වර්ණමාලී කුමරිය පයෝදර වංශයේ වල්ලියට තිබිච්ච ආලලෝලය.
සාරුවංගලි සෑය ගොඩනැගදී රන්තෙලඹුව බිමට කපා හෙලීමත් එක්ක ඇති වුණු ගැටීම. ඒ ගැටීමෙන් ඇති වෙච්ච ප්‍රශ්නය. ඊළඟ දුටුගැමුණු කුමාරට අයියා කෙනෙක් හිටිය මේ ගොඩක් අය දන්නේ නැහැ. මොකද දුටුගැමුණු කුමාරයාගේ අම්මා විහාර මහදේවීනේ. විහාර මහදේවී අම්මව කසාද බඳින්න ඉස්සෙල්ලා කාවන් 30ට කාකවර්ණ 30ට තව බිසෝරු ගොඩක් හිටියා. ඒ බිසෝරුන්ට පුත්තු හිටියා. ඊට දුටුගැමුණුගේ අයියා දීගාබය. දීගාගිර කුමාරයා කිව්වා මටයි රුහුණේ රජකමයි ඔය දෙන්නටම නෙමෙයි මමයි ලොකු පුතා. කියලා. ඒ කවුරුන් යාර මේ ලොකු පුතා දීගාබියත් බලන් හිටිය වෙලාව වෙනකම්. ඔය සහෝදර ප්‍රේමයන් බොහොම ආල ප්‍රේමයන් නුනාට ගොඩක් පවුල්වල අර දීපල වෙද්දි සහෝදරයෝගේ ආලය පේනවනේ. ඒ වගේ තමයි රාජ්‍ය බලය බෙදෙනකොට ඔය ආලයන් ඔහොම තියෙන්නේ නැහැ. බොහෝ අය හිතන මේ සහෝදර බැම්ම තමයි ලෝකේ බැම්ම කියලා නෑ. එහෙම බුදුහාමුදුරුත් කියෝනේ සහෝදර බැම්මට වැඩිය සහෝද බැම්ම උඩයි කියලා කිව්වේ මේ ඔයගොල්ලන්ගේ අපේ බැඳීම හෘදයෙන් බැඳීමයි වැදගත්කම බොක්කෙන් බැඳීම නෙමෙයි කියලා. බඩෙන් බැඳෙන එක අම්මගේ බඩෙන් ආවයි කියන බැඳීම් දීපලෙන් ඉවර වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක උප්පත්තියම දීපලට ගැන බැඳීමක්. ඒක රාජ්‍ය බලයේදී බෙදෙන හැටි හිතන්න බෑ. මේකක් තියෙනවා. දැන් අපේ දිග කතාවක් තියෙන නිසා අපි කෙටියෙන් මේකෙමු. ඉතින් කොහොම හරි අපිට පේනවා මේ නාගයා නියෝජිතය. ඊළඟට දුටුගැමුණු රජුරුවෝ රුවන්වැලි සෑය කියන මහා සෑය ස්ථාපිත කළේ මහා දැවැන්ත බෞද්ධ ගොඩනැගීම කියන උත්තරීතර කටයුත්තේදී නාගයන්ගේ ධාතු පැහැරගෙන එනවා. සනක මම බෞද්ධයෙක් විතර රුවන්වැලි සෑයටත් මම සිංහලයෙක් විතර මගේ අගරජුද මම උන්වහන්සේට තාම ගරු කරනමුත් මට අද ඒක ගැන ලොකු වේදනාවක් තියෙනවා. ඇයි අපිට නාගයන්ගේ ධාතු බලෙන් ගන්න උනේ? මොකද මේ ධාතු මත්තේ බුදුහාගේ ධාතු ද්‍රෝණියකින් මැනලා ද්‍රෝණි දෙකකින් එක ද්‍රෝණියක් රාමගාමේ තැන්පත් කරානේ පොළොව යට. දැන් අපිට මේ කතාව හොයාගන්න ඉන්දියාවේ රාමගාමයට යන්න වෙනවා. නාගලෝකේ. නාගලෝකේ තියෙන එතන. එතකොට මේ ධාතු ටික නාගයන් ආරක්ෂා කරා පොළොව යට තියාගෙන. ඒ ධාතු ටික ලංකාවටත් දුටුගැමුණු රජුරවන්ටත් අපිට ලැබීම අපේ විශාල භාග්‍යයක්. ඒක අපිට උරුම දෙයක් වෙන්න ඇති. ඒකනේ ලැබෙන්නේ නැත්තේ. ඒතර ඒ සඳහා ඇයි මේ පොක් සම්බුදු සන්ධියේදී යුද්ධයක් කරන්න උනේ? ඒ යුද්ධෙන් නාගයෝ පරාජයටපත් කරන්න අපේ හමුදාවට බැරි වුණා. පස්සේ ඒක සමනටපත් කරලා පරාජය කරන්නේ මහරහතුන් අහස්තලයට වැඩලා පොක් සම්බුදිය උඩ මේ ගුවනින් කරලා නැද්ද ගුවන් චිත්ත ප්‍රහාරකින් තමයි ඒක නතර කරන්නේ. ඒ කියන්නේ ආයුධ වලින් නෙවෙයි. උන්වහන්සේලා ගුවන්තලයේ ඉඳන් අහසේ වලාකුළු මත දැහන්ගත වෙලා කරපු චිත්තරගලයකින් චිත්ත බලයකින් තමයි ඒක দমনය කරලා දෙන්නේ. ඉතින් හැබැයි නාගයෝගේ වෛරයකින් වැඩි වෙනවනේ. ඒතර මේ නාගයෝ නියෝජනය කර ಜಾති මූලයේ එලාර නියෝජනය කරපු දෙමළ මූලයද කියලා ප්‍රශ්න ගොඩාක් තියෙනවා. කොහොමද දැන් මෙතන ඝාතනය සිද්ධ වෙනවා. ඉතින් ඒ ඝාතනය කියන්නේ අපිට තියෙනවනේ මෙයා ලෙඩ වුණා අත්පල වෙලා කොහොම හරි දවස් ගණනාවක් කිරියොරු ඉඳලා අවසානයේ එයා ලංකාවේ අපිට දීලා ගියා රහසක්. මේ අවුරුදු 2186ක් පහුවෙලා දැන් 2200කට කිට්ටුයි මේ සිදුවීමට. දුටුගැමුණු කුමාරයා කියලා ගියා තම මුවින් තමන්ගේ මල්ලිට රහසක්. ඔයා මේක අවසන් කරාට කමන්නේ මේකේ නම විදියට ස්වර්ණමාලිගේ නම දාන්න කියලා. කවුද මේ ස්වර්ණමාලි? ශානුක බුදුරජාණන් වහන්සේගේ ජීවිත සම්බන්ධ මහා ස්ත්‍රීන් ගොඩක් ඉන්නවනේ. ප්‍රජාපති, මහමායා, විසාකා, කෝසල මල්ලිකා. දුටුගැමුණු ජීවිතය සම්බන්ධ මහා ස්ත්‍රීන් ඉන්නවනේ. අම්මා විහාර මහදේවි, බිරිඳ රන්මැණිකා. මේ කාගේවත් නමක් නැතුව අපි නොදන්න කිසිම සහසම්බන්ධයක් නැති ස්ත්‍රී නම අග්‍ර බුදු පුරුෂයාගේ ලොව බිහි දැවැන්ත ස්තූපෙට දෙන්න හේතුව මොකක්ද? ස්වර්ණමාලි කියලා නම ස්ත්‍රීන් ස්ථාපනය නොකරනේ මේක මහා සෑය කියලා පටන් ගන්නෙ. නම් තැබීමක් තිබුණේ මහා සෑය. මේක මරණ මංචකයේදී අවසන් සුතුම් පොද හෙළන වෙලාවේ දුටුගැමුණු රජුරෝ මල්ලිගෙන් ඉල්ලන්නේ සාලිය බලා ගන්න කියලා නෙවෙයි. ලක් රාජ්‍ය අනුපිළිවෙල නෙවෙයි. මහා සෑයේ නම ස්වර්ණමාලිය කියන්නේ කියලා. දුටුගැමුණු රජුරෝම තමන්ගේ ප්‍රශ්නේ හේතුව නිදන් කළා ගියේ එහෙම. එහෙනම් ස්වර්ණමාලිය හොයාගෙන ගියොත් රුවන්වැලි සෑය හොයනවා වගේම
වඳිනවා වගේම ඔබ හැම වඳින මේ මහසෑයේ නම දුන්නු මහ ස්ත්‍රියට කන් දුන්නොත් මේ මරණ පරීක්ෂණ වාර්තාව හොයාගන්න පුළුවන්. අපි මත්තට ඔන්න ඒ ගැන කතා කරමු. ඔව් අපි ඒ ගැන මත්තට කතා කරන කාරණේ තියාගෙන අපි ඊළඟට අපි දැන් පටන් ගමු එතනට එන්න. මහසෑය. මේ මහසෑය ගැනත් විවිධ කතා තියෙනවා. ඒ වගේම අපි අනුරාධපුරේ වන්දනා කරද්දී වැඩි දිනෙකගේ ශ්‍රී මහා බෝධිගාවට ඊළඟ මහසෑයට තමයි ප්‍රමුඛ ස්ථාන ලැබෙන්නේ. මහසෑය කියන්නේ මොකද? මේ මහසෑය ආගමික පැත්තෙන් අපිට ලොකු දෙයක් පෙන්වනවා වගේම මහසෑය තවත් දේශපාලනික කාරණකුත් තියෙනවා කියන කතන්දරත් එක තේරෙනවා. මොකද මේ මහසෑය? මහසෑය ඉතින් ලෝක උරුමයක්. ඒක ලෝක මානවයාම රැකගත යුතු, ඒක වඳින්න නොවෙන්න පුළුවන් සමහර අය රැකගත යුතු දෙයක් කියන්නේ. ඒ කියන්නේ ලෝක ශිෂ්ටාචාරයේ බිහි වෙච්ච අසහායම මනුෂ්‍ය පුත්‍රයානේ. ලෝකේ සියලු ආගම් දෙවිවරුනේ ඇති කරලා තියෙන්නේ මෙයා. දෙවියෝ කියන්නේ මිනිස්සුන් නෙවෙයි. දෙවියෝ නැත්තම් දෙවියෝගේ පුත්‍රයෝනේ. බුදුදහම ඇරුණාම ලෝකේ ආගම් විදියට අපි කතා කරන සියලු දේවල් ඇති කරලා තියෙන දෙවිවරු කියලානේ කියන්නේ. මිනිස්සෙක් ලෝකේ මිනිස්සු අදහන පිළිගන්න දහමක් ඇති කරා නම් ඇති කරලා තියෙන බුදුදහම විතරයි. ඒක බුදු පුත්‍රයා මනුෂ්‍ය පුත්‍රයා. ඒතකොට ලෝකෙ බිහි වෙච්ච අග්‍ර පුත්‍රයා. ඒකෙදි විවාදයක් නැහැ. විවාද තියාගැනීමේ කිසි තේරුමක් නැහැ. වෙනස් අපිට පේනවා. එතකොට ජේසුට වඳින එක අරුමයක් නෙවෙයි, දිව්‍ය පුත්‍රයෙක්නේ. අල්ලට වඳින එක අරුමයක් නෙවෙයි, උදු පුත්‍රයෙක්. විෂ්ණුට වඳින එක අරුමයක් නෙවෙයි, දිව්‍ය පුත්‍රයෙක්. මිනිස්සු මනුෂ්‍ය පුත්‍රයෙකුට වැඳීම ඒක අරුමයක්. ඒක පුදුමයක්. ඒ පුදුමේ කරපු පුරුෂයාගේ සිරුරේ තිබුණු දා කොටස් වලින් එක තැනක තියෙන වැඩිම කොටස් ටික. ඔක්කොම කොටස් ටික නෙවෙයි. තැම්පත් කළ ලෝකේ කරපු අසහාය ගෘහ නිර්මාණාත්මක විදිහට ගත්තොතින් වාස්තු විද්‍යාත්මකව ගත්තොත් අසහාය නිර්මාණය. ඊළඟට භෞතික විද්‍යාත්මක භූ විද්‍යාත්මක ගත්තොත් ලෝකයේ තියෙන ඕනෑම සිද්ධාන්තයකට අද අහුවෙලා තියෙන ආතස් ක්‍රික්ලාක් වගේ සනාථ කළා තියෙන මේ ලෝකේ තියෙන චුම්බන ශක්තියින් පිළිබඳ හා විශ්වයේ ශක්තිය කියන්නේ ඕකනේ. ඔය ටූකාන්මන්ගේ සොමන වගේ දේවි පිරමිඩ් වල තියෙනවා නම් මෙතන ඒ වගේ විශේෂ තැනක්. ඒවා පරයා යන තැන. ඒ හින්දා ශක්ති කදම්බ වැඩියෙන් රැස් කරගන්න පුළුවන් තැනක් සහ අක්කර 24000ක වනාන්තරයක් මැද සැතපුම් දහස් ගාණක් ඈතට පේන අහස සිඹින මේ නිර්මාණය ලංකාවේ ජාතික සංකේතාර්ථය බවට පත් කරපු තැන. ඒක තමයි මිනිස්සු සංකේතාර්ථ විදියට නෙතින් මිනිස්සු ඒකාත්මික කරපු තැන. ඒක දේශපාලනික සංකේතයක් බවට පත් වෙන. මේක රජෙක් කරන්නේ ලංකා මුණුදුණු විශාල විජාතික පාලනයක් නිමා කළා කරන්නේ. ඒක දේශපාලන සංකේතයක් බවටත් පත් වෙන එක හරි. මොකද දේශපාලන සංකේතයක් බවට පත් වෙන්නේ බුදුදහම ලංකාවේ දේශපාලන ඇතුළේ ස්ථාපිත වෙලාට පසු නිර්මාණය වෙන එකක්. හැබැයි මේක ලංකාවේ බුදුදහම රාජ්‍යාගමක් විදිහට නැති කාලේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා සාකච්ඡා කරපු තැන. උන්වහන්සේ ස්ථාන 8කට ඇවිල්ලා යටේ කේන්ද්‍රීය වැඩිම වෙලාවක් වැඩ හිටපු තැන. සහ ලංකාවේ මිනිසුන්ගේ කෑම කාපු තැන. අපේ මිනිස්සු එදා දුන්න විශේෂ කෑමක් බුදුහාමුදුරුවන්ට. ඒක කවුරුත් දන්නේ නැහැ. අද කවුරුත් කනවද මන් දන්නේ නැහැ. විශේෂ කෑම උන්වහන්සේ වැළඳපු තැනම. ලංකාවේ හිටපු පයෝදර ස්ත්‍රීන් ගිහිල්ලා විශේෂ කෑමක් උන්වහන්සේට දුන්නා. ඒක මහාවංශේ තියෙනවා. අපි වෙන දවසක කතා කරමු. මොකද කෑම කියන්නේ වෙන දවසකම කතා කරන්න දෙයක්. හරි. ඒ විශේෂ කෑම මේ උන්වහන්සේ වළඳපු තැන. සමාපatti සුවයෙන් හිටපු තැන. ඒ නිසා ඒක විශේෂ. අනික ඒක රන්තෙලඹු උයනක් මැද්දේ පෞරාණික රන්තෙලඹු ගහක් වට කරලා තිබුණු ස්ත්‍රී රාජධානියක් ඒකේ කාලේ. කාන්තාව විතරයි ඒක ඉන්නේ. හරිද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝගේ ජීවිතේ විශේෂ තීරණයක් ගත්ත තැනක් ඒක. එතන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ධර්මයේ සාකච්ඡා කරපු තැන. ඉතින් ඒක ඉතා බලගත්ු තැන් වෙන්නේ විවිධ බලපෑම. ඊට පස්සේ ඒක අඛණ්ඩව නිර්මාණය කරපු දාසිට රුවන්වැලි සෑය කාටවත් ශිෂ්ටාචාරයෙන් එළිය තියන්න බෑ. රුවන්වැලි සෑය අභිභවා චෛත්‍යයක් කවුරු හරි හදන්න හැදුණා ඒ චෛත්‍ය කඩා වැටෙනවා. අදත් රුවන්වැලි සෑයට වැඩි ලොකු හැටපු ජේතවනාරාමේ කොත බඳින්න බෑ. කෙනෙක් හිතන්න පුළුවන් එහෙම දේවල් ලෝකේ තියෙන්න පුළුවන්ද කියලා. ඔව් තියෙනවා. ඒක තමයි අදත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටවත් ඒක කරන්න බැරි. ඒක කරන් ලංකාවේ සුවිශේෂ රජවරු උත්සාහ කරා ඒ සියලු දෙනාගේම පාලනයට විශාල ප්‍රශ්න ඇති වුණා. එන මිනිස්සු තුළ ඒකට গুপ্ত බලයකුත් ඇවිල්ලා තියෙනවා. ඒක පරයා යන්න බෑ.
ඉතින් පරායන වැඩකුත් නෑ මං කියන්නේ. එහෙම එක නිසා මිනිස්සුන්ට මේක ලංකාවේ සමාජ දේශපාලන සංස්කෘතික බලයේ කේන්ද්‍රය බවටත් මිනිසා පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට අත තියන්න හරි අමාරුයි. අවසානයේ ලංකාව නිදහස් අරගල සියල්ල පරාජය වුණාම ලංකාවේ සුවිශේෂ භික්ෂුවක් කිව්වා නිදහස ගන්න ඕන නම් මේ සියල්ල පරාජයද. කැප්පිටිපොළගේ ඉඳලා පුරන් අප්පුල කරපු අරගල ඔක්කොම පරාදයි. පොන්නම්බලම් රාමනාදල්ල අර්ගාරික දළම්පාලතුමාලා දක්වත් පරාදයි. පස්සේ ඩී.බී. ජයතිලක ඩී.එස්. සේනානායකලා පහු කාලේ මේක තමයි අතට අරන් රුවන්වැලි සෑය ගොඩනගන්න මුල් වෙන කාරණේ එන්නේ. රුවන්වැලි සෑයට කොත බැඳලා පස්සේ තමයි ලංකාව නිදහස් වෙන්නේ. රුවන්වැලි සෑයට 1944 රන්කොත බැඳලා පස්සේ තමයි නැවත ඊට අවුරුදු 3කට පස්සේ ලංකාව නිදහස ගන්න පුළුවන් වෙන්නේ. ඒක විශේෂ කතන්දරයක්. ඉතින් ඒකෙන් පස්සේ තවත් මේක තහවුරු වුණා. රුවන්වැලි සෑය නැවත ගොඩනැගීම තමයි පොළොන්නරුව ගොඩනගලා මහා පරාක්‍රම බහුව කටයුත්ත වෙන්නේ. දඹදිනිය ගොඩනගලා මෙහෙම කියලා. එහෙනම් අධිරාජ්‍ය 3කින් පස්සේ නැවත නිදහස ගැනීම සඳහා ලංකාවේ ජාතික ව්‍යාපාරයට මුල් වෙච්ච ඩී.බී. ජයතිලක ඒක ආරම්භ කරේ. ඒක කරපු මුල් කෙනෙක් ඒක. තව ගොඩක් අය එතන හිටියේ නාරංවිඩ සුමනසාර හාමුදුරුවෝ. ඒගොල්ලන් මේක කළාට පස්සේ තමයි ආවේ කියලා මිනිසුන්ට කා වැදුණා. මම මේක ඇත්තයි කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි එහෙම පෙළ ගැසීමක් තියෙනවා. ඒවත් තුළ මේක අපේ ජාතික ආධ්‍යාත්මයේ ඒකත්වයේ සංකේතය. අපේ භක්තියේ සහ අපේ ආනන්දයේ අපේ ප්‍රඥාවේ සාධකය. කියන්නේ රුවන්වැලි සෑය ළඟට ගියාම බුදුදහම හෝ පිළිමයක් වදින්න නැති එහෙම වැඩි නැති ඕන කෙනෙක් ඒ නිර්මාණ ඉදිරියේ වශීකృత වෙන එකක් තියෙනවනේ. ඔබ දන්නවා අපි අතරත් තියෙන විවිධ මතධාරියෝ බුදුදහමේ වත් පිළිවෙත් චාරිත්‍ර පිළිගන්නේ නැහැ. ඔහු හැබැයි රුවන්වැලි සෑය ළඟ ගිහිල්ලා ඉන්න කැමතියි. ඔව්. තමන් විශාල මොකද්ද ආධ්‍යාත්මික විහරණයකට පත් වෙනවා කියලා පිළිගන්න තැන නේද? අපේ ආධ්‍යාත්මික තියෙන දෙයක්. ඒ නිසා ඒක අපේ දේශපාලන බල සංකේතයක් විදිහටත් අපිව අපේ රටේ ඒකත්වයේ සංකේතය විදිහට ඒක තියෙනවා. එහෙමකක් තියෙනවා. ඔව් දැන් රුවන්වැලි සෑය ගැන ඒ කාරණේ කතා කරනත් එක්කම දැන් අද දවසත් එක්ක මම හිතන්නේ මේ ප්‍රශ්නෙත් අපි කතා කරන දුටුගැමුණු රජතුමා ගැන තව ප්‍රශ්න දෙකක් තියෙදි මම මේ ප්‍රශ්නේ කතා කරලා ඉවරයක් කරන්න හදන්නේ. දැන් සඳහිරු සෑය අද දවසේ වෘත වෙනවා කියන එක කොතින් ගාන කරලා කටයුතු සිදු වෙනවා. එතන මේ සඳහිරු සෑය ගැනත් විවිධ මතිමතාන්තර ආවා. මේක 2009 යුද්ධය අවසන් වීමත් සමග ඒවකර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ප්‍රමුඛත්වය ලබා දීලා තමයි ආරම්භ කරන්නේ. එතකොට මේ 8ම ස්ථානයේ එම තව සෑයක් ඉදි කිරීම මේ සඳහිරු සෑයත් මේ කාරණේත් කොයි විදිහටද ගොනු වෙන්නේ? ඕක ගැන මට නම් කෙටියෙන් කියන්න තියෙන්නෙම ඒක විශාල කතන්දරයක්. මීට ඉස්සෙල්ලා මම පරිශනාත්මකව ඒක ගැන ලිව්වා. මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඒවට අදාළ වෙන මිනිස්සුන් එක්ක තියෙන පක්ෂ හෝ විපක්ෂකම කියන එක බලලා මේ අපි කියන දේවල් අහන්න එපා. අපි ඇවිල්ලා ඉතිහාසයේ දිහා එන්න ඕනේ, විනිශ්චාසනයට වාඩි වෙන්න ඕනේ. මේ පැත්තටයි මේ පැත්තටයි අපේ පැත්තයි කියලා ඒකුත් නැතුව. කෙටියෙන්ම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා. උන්වහන්සේ මහමෙවුනා උයනේ ස්ථාන 8ක වැඩ සිටි 8ම ස්ථානයක් තියෙන්න ඕනේ නේදනේ. 9ක් ඕන නම් උන්වහන්සේ තව තැනකට වඩිනවා නේද? සරල දේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයේ දිනලා විශාල කාර්යභාරයක් කරපු නායකයෙකුට මෙවැනි වැරදි උපදේශයක් දුන්නු මහා සංඝුන් වහන්සේලා, පුරාවිද්‍යාඥයෝ, ආගමික ප්‍රබෝධකයෝ ඉන්න අය මේකට වග කියන්න වෙයි අනාගතේ. මම කොච්චර කාල ජීවත් වෙයිද දන්නේ නැහැ. මං කියන අදහස් සමාජයේ ඉන්න පුළුවන්. මම මේ ගැන විවෘතව 2013 මේ ගැන මගේ නිරීක්ෂණය මම ලිව්වා. මේක මෙවෙන්න එපා කියලා. මේ මගේ එක දේ තියෙන ඒක බුදුන් වහන්සේ විසින් ලංකාවේ කරලද ඒ අපිට පෙන්නපු උන්වහන්සේගේ ක්‍රියාව මත අපි කටයුතු කරා නම් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අනාගතේ මේක හැමෝටම ප්‍රතිවිපාකයක් බවට පත් වෙන දෙයක්. ඒක නියතයි. ඉතිහාසයේ තියෙන මොහොතක් කියලා එකයි. ඉතිහාසය කියන්නේ රිද්මයක්. ඒ රිද්මයට ඒක අනුචිතයි. අපි ඒ කාරණේ දැන් කිව්වා. මම ඊළඟ ප්‍රශ්න යන්න පාන කතන්දරට දුටුගැමුණු රජතුමාගේ කතාවට. ඇගේ දුටුගැමුණු රජතුමාගේ මව චරිතය ගත්තාම සාමාන්‍ය අගබිසවක් නෙවෙයි. ඒ චරිතය පිටිපස්සේ ඉන්න රාජතාන්ත්‍රික දේශපාලන මහා චරිතයක්. මොකක්ද මේ චරිතය?
විහාර මහදේවිය. ඔව්. ඒ චරිතය මෙතරම් භාවාත්මක සහ අනුහාසාත්මක උනේ කියන එක හරි විශේෂ දෙයක්. ඇය රජිනක් නොවී මවක් පමණක් උනේ ඇයි කියන්නේ. ඇයි රජ ඒ වෙලාවේ දුටුගැමුණු වෙනුවට විහාර මහදේවි කගපත අතට අරගෙන යුද්ධ කරා නම් දිනනවනේ. කිරුලයි ඉල්ලුවනම් ලැබෙනවනේ. ඇය මේ මොකක්ද කරේ කියලා. ඇය ඇත්තටම ඇයගේ චරිතය වීර මාතාවක් විදිහට කතා කරාට ඇය මේ කරපු නිස්සරණය විවරණය වෙලා නැහැ. අද පොයේ දවසේ අපි කතා කරන්න ඕන ඇය ක්‍රිස්තුපූර්ව 119 ලංකාවේ රජ වෙන්න හිටපු රැජින. හරිම ලේසියි. මහලු සැමියා ඇයට වැඩි මල්නේ අවුරුදු 23ක් විතර මහලු සැමියා ඉන්න වෙලාවේ මියගේ වෙලාවේ අයියයි මල්ලි රණ්ඩු වෙන වෙලාවේ එහෙම නැත්තම් දුටුගැමුණු යුද්ධ දිනපු වෙලාවෙත් කිරුල ගන්න තිබිච්ච කෙනා. මේ රටම ඒකාත්මිකව කළ දුටුගැමුණු දුන්නු කෙනත් එතුමිය අවසාන කාලේ රහත් උනායි කියන එකනේ අපිට තියෙන සාක්ෂිය. ඒකට හේතුනේ දීර්ඝ කතාවක් තියෙන මම කෙටියෙන් කියන්නම්. අපේ ප්‍රේක්ෂකයන් තිබුණා ඒගොල්ලන් තේරෙන තරම් තියෙනවා. ඔයගොල්ලෝ එක්ක විද්‍යුත් විදිහට සම්බන්ධ වෙලා මේව ගැන කතා බහක් කරගන්න පුළුවන්. ඒකට හේතුනේ ඇය බිහි වෙච්ච සහ ඇය වීරත්වයේ මතුවීම කියන්නේ ඇගේ මෑත කාලින සිදුවීම් ටිකනේ. මුහුද සුනාමි වගේ තත්ත්වයකදී අය නිර්භය මුහුදට බිලි වුණා. ඒ වෙලාවේ ඇඬුවේ නෑනේ තාත්තා. කාවන්තිස්සගේ ළඟටද ලෙකෝයද කියලා දන්නේ මුහුදට බිලි කරානේ. ඒතකොට කැලණිතිස්ස අභිමුව අඬා වැටුන්නේ නැති මේ ලැදරියක්නේ අවුරුදු 14ක නවයෝන් ගැහණියක් කෙලිත්තියක්නේ ගැහණියක් නෙමෙයිනේ. ඒ ඔක්කොම හින්දාට වීරත්වයක් ගුණ නැගෙන එක ඇත්ත. හැබැයි අය මේතරම් ප්‍රබල වීම සඳහා ඇයගේ සංසාරික පරිචය මොකද්ද? ඒ ඥාණය මෙච්චර ප්‍රබල වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඔය වගේ ඉතින් සුනාමියෙන් ගතුරල ළමයිත් ඉතුරු වුණානේ අවුරුදු ඒ අය එච්චර ප්‍රබල වෙන්නේ නැහැ නේ එහෙමනම්. එහෙනම් මොකද්ද මේකට හේතුණු දේ තමයි ලංකාවේ සිංහල ජාතිය කියන එක මේ පුනර් යුගයේදී කියන්නේ විජය කුමාරගෙන් පසු සිංහල යුගයේ මං කියන්නේ ඊට පෙර යුගයක් තිබුණා. ඒක නෑ කියන්නේ. හෙළයන්ගේ යුගය ඒක සිංහල යුගය කියලා නව යුගයකට පාතබ්බන්න හේතු වෙන්නේ බුදුරජාණන්ගේ වංශය ශාක්‍ය වංශය. අපේ ජාතිය නිර්මාණය කිරීමේ ජාන කුලකයක් විදිහට කටයුතු කරනවා. හෙළයෝ සිංහලයෝ ශාක්‍යයෝ කියලා විශේෂයෙන් බද්දකච්චානා කුමරිය හරහා අපිට ඇතුල් වෙන්නේ මේක. එතකොට දැන් ලංකාවේ රාජ වංශාවලිය හදන් වේදි තියෙන ශානුක මේ අපේ පිළ සතර කුල උභය පාර්ශවය කියලා එකක්. ඒවා මේ අදාර්ථයට එච්චර වැදගත් නැහැ. ඒ කාලේට වැදගත් දේවල් න ะ. අද මේ පාරිශුද්ධ මිනිස්සු කවුරුත් නැහැ. ඔබ මම අපි කවුරුත් කවලම් වෙලා දැන්. ඒ කවලම් කවම තමයි අපේ කම කියලා පිළිගන්න. ඒතකොට ගැටුම් ඔක්කොම ඉවරයි. මේ කවලම් නැති එකක් හොයන්න හැමින් තමයි ගැටුම් වෙන්නේ. ඊළඟට තාත්තලගෙන් පුතාලගෙන් කියන එක අදාළ නැහැ. එදා ඒක අදාළයි. මොකද එදා ලෝකෙ තිබුණේ වෙන තැනක. ඒක හරි හොඳ දෙයක් ඒ කාලේ. එතකොට ඒ යුගයේදී මේ සතර පාරිශුද්ධ උභය කුමරුන් තමයි කවුරු හරි ඇවිල්ලා මරන්නේ. රාජ්‍ය බලය ගන්න. යම් වංශයක් සමුලින්ම සමුල ඝාතනය කරන්න අවශ්‍ය නම් කළ යුත්තේ රාජවංශය ඉවර කරන එක. ඒ අනුව තමයි ලංකාවේ සේනගුත්තික පරාජය කළා ආපු අසේල රජුරෝ තමයි අපේ හිටපු අන්තිම පුරුෂයා බුදුහාන්ගේ ශාක්‍ය වංශයටත් විජය කුමාරයාගේ සිංහ වංශයට ඍජු සතර උභය කුලෙන් නෑකම තිබිච්ච කෙනා. අන්තිමට. ඔහු මරලා තමයි එලාර රාජ්‍ය ගත්තේ. ඒ අතින් එලාර කරේ සාපරාධී කටයුත්ත. ශාක්‍ය වංශයේ ඍජු ඥානය ලෝකෙන් තුරන් කිරීමට දායක වෙච්ච කෙනෙක් නිසා තමයි ශානුකයාට මෙච්චර බෞද්ධ විරෝධයක් ගොඩ නැගුණේ. ඒකයි දුටුගැමුණුගේ මගේ සම්බුදු සසුනේ චිරස්ථිතිය කියන එක ගත්තෙත් එයා ඒකයි. ශාක්‍ය සංහාරය අවසාන එක. ඒක විදුබ ඉන්දියාවේ කළා තිබ්බා. බුදුහාමුදුරු ඉන්න කාලෙදිම ඒකෙන් බේරුණු ශාක්‍ය පළවනේ ලංකාවට ඇවිල්ලා මේක මෙහෙම පතරවගෙන ආවේ. එතකොට අන්නේ ඒ අසේල රජුරෝ එකේ රජපෞල ඝාතනය කළේ වංශය ඉවරුණු කරාම මව් වංශානුකූල කුමරියෙක්ගෙන් ආපු රාජවංශය තමයි කැලණියට ඇවිල්ලා මේ විහාර මහදේවි දක්වා ඥානගත වෙන්නේ. ওই ඥාන සපල්‍යතාවය තමයි ඇයගේ චරිතය මේ තරම් අනුහාසාත්මක වෙන්න බලපෑවේ.
එහෙනම් ඇයට පුළුවන් වුණා ඒක මනුසම්මතක ඉඳලා බරගතු අවුරුදු 40000ක විතර ජනවංශ කතන්දරයක් තියෙන ලේඛනගත වෙච්ච මේ වංශයක්නේ මහා සම්මත ශාක්‍යසිංහ වංශය කියන්නේ බුදුහාමුදුරු මුනින්ද්‍රයන්න් වහන්සේ බිහි කරපු වංශයට ඇගේ තියෙන ඍජු ඥාතිත්වය මිනිසුන්ට පසුට මේ වුණා. ඊළඟ එක තමයි ඉතින් ඇගේ චරිතය තුළ ඒ ප්‍රභාව විදහමත් වුණා. සහ ඇයට තිබිච්ච දේශපාලනික ඥානය සහ ධර්මය පිළිබඳ ඥානය. එය වේදිකාවෙන් බැහැලා ගිය අවශ්‍ය වෙලාවේදී. වේදිකා මස්තක වුණේ. ඔව් ඉතින් අපි අවසාන ප්‍රශ්නය. කලිනුත් මේ වැඩසටහන ඇතුළත ඔබ විතින් විට මතු කරපු කාරණේ තමයි මේ දුටුගැමුණු කියන්නේ හරි රෝමාන්තික ප්‍රේමවන්තයෙක් කියන එක. අපි දැන් දුටුගැමුණුගේ කුමාරවදියත් එහෙමනේ. කොත්මලේ ඉඳලා ඒ කතා ටිකත් එක්කම මේ අපි රෝමාන්තික ප්‍රේමවන්තයාගෙන් මේ කතාව ඉවර කරමු. ඔය දුටුගැමුණුගේ රෝමාන්තික ප්‍රේමය කියන එකම තමයි ඔහු මේ තරම් සාර්ථක කරේ. ඒ කියන්නේ ඔහු මේ කොත්මලේ ගමගෙදර නවතින්න තීරණය කරන්නේ සහ ඒ ගමගෙදර රජකුමාරයෙක් ඒ ගමගෙදර අත්පඩවෑ කරන කෙනා බවට පත්ලා පුත්‍රය වෙලා බෑනවීම දක්වා යන්නේ ඔහුගේ රොමාන්ටික ආදරය. ඔහු දිගටම පිපාසාවක් තිබ්බ ඔහුගේ. ඔහුගේ ඇතුළේ තිබුණ ඔහු හොයුව ස්ත්‍රියක්. මම හිතන්නේ දුටුගැමුණු රජුන් කිසි කලක ස්ත්‍රිය හම්බුන්නේ නැහැ. ඒකයි මහා සෑයට ස්ත්‍රී නමක් දුන්නේ කියලා. ඒ ශෘංගාරාත්මක ආලාදරේ නිරාමිස ප්‍රකාශනය තමයි මහා සෑය කියන්නේ. ඒකයකට ස්ත්‍රී නමක් දුන්නේ. ඉතින් මම ඇත්තට මනෝවිද්‍යාත්මකවත් දැන් දුටුගැමුණු විරුදු ගැන දිගටම හිතනවා මොකද්ද මේ හිස්තැන දුටුගැමුණුගේ ජීවිතේ තිබුණු කියලා. ඒ රම්පමණික නැතිවීමෙන් පස්සේ ආපු එකක්ද ඊට පෙර තිබිච්ච එකක්ද කියලා. ඊළඟ දුටුගැමුණු කුමාරයාට ඒ කුමාර වියදීම කොත්මලේදී මේ ගෑල් ළමයි දෙන්නම ආදරය කරනවානේ. ඊට වැඩිය වැදගත් කතාවක් තියෙනවා මේ කිරින්ද පැත්තේ. මොකද දුටුගැමුණුගේ අම්මා ගොඩ බැස්සේ කිරින්දටනේ. ඒ කිරින්ද පැත්තේ මිනිස්සුන්ගේ තියෙන ජනප්‍රවාදයක් ඒක සත්‍ය නම් මම කියන්නේ සත්‍යයි ඒක. සත්‍ය නෑ කියලා හිතනවා නම් සත්‍ය හොයාගන්න පාදක වෙන කතාවක්. ඒ කතාවේදී තියෙන දුටුගැමුණු කුමාරයාට හිටියන් මේ يعني දුටුගැමුණුගේ තාත්තට හිටියා අනියම් දුවේ. يعني කිරින්දේ ඔරුපදින කෙනාගේ මේ දියණියට ජාතක වෙච්ච කෙනෙක් හිටියා කියලා කියනවා. ඒව මොකුත් ඒ චරිතවලට වැරදක් වෙනේව නෙමෙයි සාමාන්‍ය මනුෂ්‍ය දේවල් ලා. ඉතින් ඒව මොකුත් අලංකාරයි ඒව හරිම සුන්දරයි. එමෙ හිටියනම්. එතකොට මේ ළමයා මේ දුටුගැමුණුගේ ඔළුවේ හැමදාම හිටියයි කියලා කියනවා. ඒ කියන්නේ අයියයි මල්ලී ඉඳගෙන නංගි කෙනෙක් කියන එක හරියට මේ හරිම කාරණයක් නේ. අපි දන්නවා පිරිමි විදිහට අපිට නංගිලා කියන එක කොහොමද බලපාන්නේ කියලා. එහෙම කතාවක් තියෙන. ඉතින් මේ හිතේ හැඳුණු මේ රූපෙත් දන්නේ එයා දිගටම හෙව්වේ. එතකොට මේ කොහොම හරි යාගේ ජීවිතේ මාගමින් වෙනස් වෙනවා. ඒ ගැන ඊට පස්සේ කතාවක් නෑ. ඒක අවුරුදු 10 ගණන් මිනිස්සු අරන් එන්නේ මොනනම් හේතුවක් නිසා වෙන්න පුළුවන්. මොකද මොකද ඒ දීවරගේ කතාව ඉතාම බරපතල කතාව. මොකද රජුරවන්ට දරුවෝ නැතුව විශාල කාලයකින් පස්සේනේ දුටුගැමුණු හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මෙයා අක්කා කෙනෙක් කියලා කතාක කියනවා. මේ අක්කා තමයි දුටුගැමුණු බලා ගන්න රජගෙදරට ආවයි කියලා. හරිද? ඉතින් ඒ නිසා ඊට පස්සේ රජුරවන්ට බයක් තිබුණලු මේ බැඳීම ඇති වෙලා මෙතන දැන් වෙන දෙයක් නේද මේ මෙයාව එන එක නතර කරයි කියලා මාගම් රජගෙදර. ඊට පස්සේ දුටුගැමුණු රජතුමා කුමාරයාට පොඩි විශාල කාන්සියක් ආවයි කියලා. ඒ කාන්සිය තිබුණයි කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒවල දිගට මිනිස්සු අරන් එන්න පුළුවන් සානුක. ජීවිත කාලය තුල අපි දන්නේ නැහැ නේ සහෝදරිය හම්බුන්නේ නැද්ද දන්නේ නැහැ දුටුගැමුණුට කවදාකවත්. නැත්තම් ඒක සහෝදරියකට තිබුණු ආදරයක්ද දන්නෙත් නෑනේ. දැන් ජීවහත්තට ඇති උනේ තමන්ගේ නාංගි ගැන, සිංහබහුට සිංහ සීවලී ගැන ඇති උනේ එහෙම එකක්ද දන්නෙත් නෑ. කොහොම හරි මේ මම කියන්නේ ඊතා ලයාන්විත ලයමානීය ප්‍රේමණීය මිනිසෙක් මේ ජීවිතය ඇතුලේ දිගටම හම්බෙන කොත්මලේ ගෙදරදීත් අපිට හම්බෙන්නේ මිනිස්සෙ. ඊට පස්සේ අපි ගම රජ වියලට ලැබුණට පස්සේ ඔහු ජීවිතේ බලන්න ඔහු මේ මහා අරගලයක් කළා. රාජ්‍යත්වය ගත්ත මේ කිරුල තාත්ත කෙනෙක් කැමති ඒ යුගයේ වෙන්න ඕන ක්‍රමෙත් ඒකනේ. අද යුගයේ ඒක නෙවෙයි. ඒ යුගයේ තමන්ගේ රාජ්‍ය පුතුට ලැබා දීමනේ. පුතුට රාජ්‍ය නැති වෙනවා. පුතු රාජ්‍ය තමන්ගේ ජීවිත කාලයෙන් ප්‍රතික්ෂේප කරනවානේ ස්ත්‍රියක් නිසා. ඉතින් ස්ත්‍රිය කියන කොමල කාරණේ දුටුගැමුණුගේ ජීවිතයට හරියට සහබද්ධයි. රුවන්වැලි සෑය හදන්න ගියාමත් ස්ත්‍රියක් හම්බෙන්නේ.
ස්ත්‍රියගේ ජීවිතයට හරිම සම්බන්ධයි. ඊළඟට ඔහු යුද්ධ දින නාගදීපය ඇති කරන ඔහුගේ විවේකස්ථානිත. රජ කෙනෙකුට මේ ජීවිතයේ අනන්ත ප්‍රමාණ ප්‍රශ්න වලින් මිරිකුණාම නිදහසේ රිලැක්ස් වෙලා ඉන්න නිදහස් තැනක් හදා ගන්න ඕනේ. ඒ නිදහස් තැන ගියාට හම්බෙන්නේ ඇයට නාගගේ කන්‍යාවිය. ඒ කන්‍යාවියට ඔහු හිතෙන් ආදරය කරනකොට ඔහු දවසක දකින්න තමන්ගේ උයන්පල්ල ඇයත් එක්ක රාගසුව විඳින හැටි. ඒ වෙලාවේ දුටුගැමුණු කුමාරට ඇති වෙන ප්‍රශ්නේ අපේ ඉතිහාසයේ තියෙනවා. ඉතින් දිගටම හම්බෙනවා. ඒක දුටුගැමුණු නිර්දු හදින් දුක් විඳ ඔහු හොයපු ඔහුට ඕනම ස්ත්‍රිය ඔහුට ලැබුණේ නැහැ. ඔහු ඒක හිත ඇතුලේ වේදනාවෙන් තියන් හිටපු ඉතින් ඒ රෝමාන්තික කාලේ ප්‍රකාශ කරන්න බෑ දැන් මේ සිංහල සම්බුද්ධ රාජ්‍යයේ මහා නිර්දු වුණාට පස්සේ. ඒ නිර්දු එක්ක අගබිසෝ තනතුර හිස්තැනක් විදිහට තිබ්බේ ඒකයි. ඒක රාජලේඛන වල නැත්තේ මම හිතන්නේ ඒක හිස්තැන. එතෙන්ට එන ස්ත්‍රිය ඔහු මැරෙනකම් මෙහෙව්වා. මියනකම් මෙහෙව්වා. මගදී රන්මැණිකා අහිමි වුණා නම් ඒක වැඩි වෙන්නේ නැති රන්මැණිකා අහිමි වෙනවා නම් ඒකට හේතුව මොකද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔය මිනිසු ගේන කතන්දරය හරි වැඩි. අය රජ ස්ත්‍රියක් නොවේද හින්දා යවුවයි කියන එක නම් කවුද ගෙනාපු රජ ස්ත්‍රිය? ඒක නැහැ. හැම රජ කෙනෙකුගේ බිස හම්බෙන්න ඕනේ අපිට ටිකක් චරිතයක් විදියට නේද? මොකද රාජ උත්සවවල පෙනී හිටින්න ඕන. ඇයත් එක ආල බැඳීමක් නැති උනන් නිලලේඛනවලට එනවනේ. ඒ හින්දා දුටුගැමුණු රජු අගබිසව හිස්තනක් විතර තිබ්බද එනකම්. මේක පරිශන කරන්න ඕන වටිනා දෙයක්. මං හිතන ලංකාවේ ආලවතුන්ගෙන් මම ඉල්ලනවා රාගවතුන්ගෙන් ප්‍රේමවතුන්ගෙන් ඊළඟ විරහගාමින්ගෙන් ඉල්ලන ඔබ මේක හොයන්න. මට දැනෙච්ච දේ තමයි දුටුගැමුණු දිගටම විරහවකින් පෙලිච්ච කෙනෙක්. විරහවි අනුවේදන ඇතුළු ඔහු රෝමාන්තික ආදරය ඔහුට ලැබුණේ නැහැ. ඒ ලැබීමේ නැති නිසා ඔහු ඒක අවසානය දක්වා හැව්වා. සුසුම් පොදන යනදී මල්ලිට කිව්වේ ඒක තමයි ස්වර්ණමාලි. ඔහුගේ අවසාන රූපය. ඒක තමයි සේකර කියන්නේ. ඇසෙන් විදුලි මවුනලිය කියලා කියන්නේ. ඔබේ නමින් සෑය බැඳින් විමානයෙන් බසිනු මැනවි කියන්නේ ඒ රෝමාන්තික ආදරේ ප්‍රකම්පනීය ආත්මීය ආවේගය තමයි. නැත්තම් හාමුදුරුවන්ගෙන් එදා බේරෙන්නත් බෑනේ මේ මහා පුරුෂ යවෙච්ච බුදුන් හාමුදුරුවන්ගේ ද්‍රෝණියක් ධාතු තියෙන මහසෑයට ස්ත්‍රී නම සම්බුදු සිරිතර කෙසේවත් අදාළ නොවන නම. ඔක යසෝදරා සෑය කරන්න ඕනේ එක්ක මහා මායා සෑය කරන්න ඕනේ විසාකා සෑය කරන්න අඩුමත් ගානේ විහාර මහදේවි සෑය කරන්න ඕනේ අම්මගේ නමින්. රම්මණිකා සෑය කරන අපිට ඒකත් හිතාගත්ත හැකිනේ. ඒ හින්දා මේ ඒ කතාවතර පොඩි කතාවක අපි ඔතල තියෙන හින්දා ඔහුගේ ආදරේ එතන ඒ නිසා ඔහු ඒ ආදරය හොයන්න ගියපු අය තුලින් ඇතිවෙච්ච ප්‍රේම කතා, ආල කතා, කාම කතා ගොඩක් ඔහුගේ චරිතයට බැඳලා තියෙනවා. ඌ ගොඩාක් ස්ත්‍රීන් එක්ක ආලනුරාවෙන් ගැටයුතු කරපු කතා අපිට තියෙනවානේ. ඒත් ඔහු හොයපු උපරිම ස්ත්‍රිය උපරිමාර්ථයෙන් ලැබුණේ නැහැ. එක තැනකින් මේ දෙන්නගේම ජීවිතය එකයි. එලාරගේ තගබිසවක් නැහැ. එලාරට තමන්ගේ පුතුර රාජ්‍යත්වය දෙන්න බැරුණා. දුටුගැමුණුටත් එහෙමයි. අවසානයේ දුටුගැමුණු ඇතින් එලාර මැරුණා. එලාර නාගයෙක් අතින් මැරුණා. හරිද? ඊළඟට දුටුගැමුණු කියලා නමින් අපිට රජවරු ආයි හම්බුන්නේ. අපිට පරාක්‍රම බහුල 8ක් ඉන්නවා. සාර්ථකුණු හැම රජෙක්ගෙම නම දෙවෙනිවට අපේ අරන් ඇවිල්ලා තියෙනවා. සේනල ගොඩක් ඉන්නවනේ. බුවණක බහුල ගොඩක් ඉන්නවා. කාශ්‍යපල ඉන්නවා 8ක්. මුගලල ඉන්නවා 6ක්. මානවම්මල ඉන්නවා අපිට. ගෝඨාභයල ඉන්නවා 3ක්. මේ ගෝඨාභයත් එක දැන් 3යි. හැබැයි දුටුගැමුණු 1 2 කියලා රජවරු නෑනේ අපිට. පළවෙනි දුටුගැමුණු දෙවෙනි දුටුගැමුණු කියලා විබලධර්ම සූරියලත් අපිට ඉන්නවා 1 2. රාජසිංහලත් ඉන්නවා 1 2. ඒක විශේෂ හේතුවක්. මහරැල්ල ආරම්භ කරපු හැම රැලි රායකයෙක්ගේම නම අපි පෙරට අරන් ගිහිල්ලා තියෙනවා. දැන් අපි අද ගත්තොත් මේ දෙවෙනි රාජපක්ෂනේ ඉන්නේ. බණ්ඩාරනායකල 3ක් ආවා. චන්ද්‍රිකා සිරිමා කියලා අපි අංකඩේ බණ්ඩාරනායක කියලා නමනේ එන්නේ. ඒ වගේ අර සාර්ථක වුණාම ඒ රැල්ල අරන් එනවා. ඉතින් දුටුගැමුණු නමින් එකක් නෑ. ඒක මම අතුරු කාරණයක් වෙයි. ඒකත් ඔය කතන්දරේම ප්‍රතිඵලයක්. ඒ හින්දා මේ ඔහු තමන්ගේ හුරතල් ආදරේ දිගටම හෙව්වා. ඒක ලැබුණේ නැහැ. අපි ඒ හින්දා මානවීය ආලනීය දුටුගැමුණුට කන් දෙන්න කියලා මං ඉල්ලනවා. ඔව් අපූර්ව වචනයක හුරතල් ආදරේ. ඉතින් දුටුගැමුණු කියන්නේ මම හිතන්නේ මේ අපිට පැයක් ඇතුළත කතා කරලා ඉවර කරන්න බැරි චරිතය. දුටුගැමුණුගේ මේ සියලු කාරණා අපි මම හිතන්නේ මේ සුජිත් අක්කරත් මහතා මේ තනින් තන බොහොම අපූර්වට ඒ ටික ලස්සනට ගලපලා අපිට කිව්වා. මේ කාරණා ඔස්සේ සමහර දේවල් අපිට තව තව ඉදිරියේදී කතා කරන්න වේවි. ඒ ගැන තව තව අපිට සොයා බලන්න වෙයි. ඔබටත් පුළුවන් මේ ගැන
සොයා බලන්න සොයා බලලා අපිත් එක්ක මේ සංවාදය තවදුරටත් ගෙනියන්න අපි අද දවසේ සමුගන්න සූදානම් වන්නේ ආයෙත් ලබන උඳුවප් මාසෙදී මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් උඳුවප් මාසයේ අපිට තව බොහෝ දේවල් කතා කරන්න වේවි පෝය වගේම අනිත් පැත්තෙන් නත්තල් උත්සවයක් තිබුණා මේ සියලු කාරණාත් එක්ක උඳුවප් මාසයේ සීතල මාසයේ අපි යාලි හමු වෙමු කියන බලාපොරොත්තුවෙන් සමුගන්නවා සුජිත කරත් මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා